समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से चत्तारो मे भिक्खवे पुग्गला संतो संविद्यमानो लोकस्मिन् तीति විහාරාධිපති අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වගේම විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරුවනින් අවසර මෙම ධර්මානුශාසනාවන් මාලාව දේශනා කරවා ගැනීම සඳහා අප සමග සම්බන්ධීකරණයන්ට වැත් වූ යාත්‍රික මහත්මා ප්‍රමුඛ එතුමන්ගේ සහකාර්ය මණ්ඩලය මූලික කොට සිටින්නා වූ අපට සවන් දීම සඳහා මෙම සන්ධ්‍යාව තෝරාගත් සදහවර පින්වත්නි පසුගිය මාස දෙක තිබුණම් කිසියම් අවිනිශ්චිතභාවයක් හේතු කොටගෙන මේ දේශනාවන් අවලංගු කරන්න යෙදුණේ. යලිත් වතාවක් මේ දේශනාවන් ආරම්භ වී තිබෙනවා. ඔබ කැමති නම් වේලාව හෝ දිනයක් වෙනස් කරගන්න පුළුවන් බව මම විහාරාධිකාරී සාන්දන් වහන්සේට මතක් කළා. ඉරිදා වැනි දවසක කැමති නම් 4-6 පළවෙනි ඉරිදා ඇර. එහෙම නැත්නම් අද වගේ දවසක කැමති නම් තව ටිකක් කල් ඇතුව 6-8 ඉවර වෙන්න ඕනේ නම් පුළුවනි කියලාත් මතක් කළා. වැඩි දිනාගේ කැමැත්ත මත අපිට මේක කැමැති පරිදි වෙනස් කරගන්න පුළුවන්. මට තේරෙනවා අපට විශාල වගකීමක් පැවරී තිබෙන බව. මේ වගකීම තේරෙන්නේ නැහැ බුදු සමයේ ගැඹුර නොයැටෙනතොට. හැම දිනාටම කිසියම් ආකාරයක Taman නොසිතූ ආකාරයේ වගකීමක් පැවරී තිබෙන බව ධර්ම ශ්‍රවණී තේරුම් ගන්න. මේක මම වෙනම මේ මොහොතේ කියන්න කැමති නැහැ. ධර්ම දේශනාව තුලම ගත්තොත් හොඳයි කියලා කල්පනා කරනවා. අපට තේරෙනවා නේද තථාගතයන් වහන්සේ කෙනෙකුගේ බුදුවරයෙකුගේ පහළවීම අතිශය දුර්ලභ කරුණක් කියන එක. ඒ තථාගතයන් වහන්සේ ඉන්පසුව කරලා තියෙන්නේ මොකක්ද? අවුරුදු 45ක් පුරා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ මිනිසුන් ආමන්ත්‍රණය කරන එක. ඒකෙන් කියන්නේ ධර්ම දේශනා කරනයි කියන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේටත් වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් නෙමෙයි දෙයක් පිළිබඳව උන්වහන්සේ අපට ඉඟියක් කරලා තිබෙනවා. ගුරුවරයෙක් නැති ඕන කෙනෙකුට කිසියම් ආකාරයක ගුරුකොට ගන්න නැතුවම කිසියම් ආඩම්බරයක් ඇති වෙන්න පුළුවන්, නිහතමානීකමක් නැති වෙන්න පුළුවන් කියලා වදාරන උන්වහන්සේ පෙරබුදුවරු මොකද කරන්නේ කරලා තිබෙන්නේ කියලා හොයලා බැලුවාම උන්වහන්සේලා ධර්මයේ ගුරුකොට ගත්තයි කියලා සඳහන් කරනවා. ගාරව වැනි සූත්‍රවල තිබෙන්නේ. එබැවින් උන්වහන්සේත් තම ගුරුවරයා බවට පත් කරගත්තේ ධර්මයයි. ඒ නිසා මෙතන තේරුම් ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේටත් වඩා ශ්‍රේෂ්ඨයි ධර්මය කියන එක. මේ ධර්මයේ තමන් අවබෝධ කරගෙන පංචවග්ගයේ තාපසීන්ගෙන් පටන් අරගෙන වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසක්ම උන්වහන්සේ ඇති කළා.
ඒ ඇති කිරීම තුළ ගිහි සමාජයෙන් පැවිදි සමාජයට උදව් උපකාර සිව්පසයෙන් පැවිදි සමාජයේ ශිෂ්‍ය භික්ෂු පරපුරක් ඇති කරගෙන ඒ ධර්ම කොටස් වෙනසෙන් නොදී කටපාඩමින් ආරක්ෂා කර ගැනීම සමග ගුරුවරයා තුළ තියෙන අවබෝධය ශිෂ්‍යයාට ලබා දීම. නැමැති මෙම පරම්පරානුගත ක්‍රමය පවත්වාගෙන ඇවිදින් තිබෙනවා. එහි වැදගත්කම තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ හෙළි කළ දෙය යලි හෙළි කරගන්නට බැරිව යට වුණොත් විනාශ වුණොත් ඉදිරි බුදුවරයාම තමයි ආයෙ හොයලා දෙන්න වෙන්නේ. එතකල්ම කාටවත්ම තථාගතයන් වහන්සේ හෙළි කළ දෙයින් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ඒ නිසා නොනැසී පවත්වා ගැනීමේ වගකීමක් පවතිනවා. එහිදී පාරම්පරික මහසඟරුවන ඒ ධර්ම කොටස් සංගායනාවෙන් පසුව කොටස් කරගෙන මේ කොටස් අප්‍රවේශම් කරගෙනව කටපාඩමෙන් පවත්වාගෙන එනවායි කියලා මේ වනපත්‍රමය ಭಾರತය හරහා ශ්‍රී ලංකාවේ වල්ගම්බා යුගයේ දක්වා ආවයි කියන්න ඔබ දන්නවා. වනපත්‍රමේ තිබෙනා වූ අනාගත අනතුරු දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒවා ඒ වන විට අද වගේ කඩදාසින් උතුරන නිසා තාල පුස්තකේ නැත්තම් තලගහේ කොලේ උදව් කරගෙන ග්‍රන්ථාරූඪ කළ බවත් ඔබ දන්නවා. එතකොට මේ ග්‍රන්ථාරූඪ කළ දේවල් පසු කාලීනව කොතරම් සංගතන පිළිහි ගියත් සංගතසුනේ හිටියා වූ නායක ස්වාමින් වහන්සේලා සිව්පසේ ලැබ හෝ නොලැබ උයාගෙන වැළඳීමෙන් හරි අප දක්වාම මේ ග්‍රන්ථ පුස්තක රැගෙන ඇවිත් තිබෙනවා පාරම්පරික. මෙහිදී අර ගුරුවරයා ශිෂ්‍යයාට දෙන ක්‍රමයේ තරම් පහසු නෑ ග්‍රන්ථයකින් හොයාගන්න එක. ඒ නිසා ග්‍රන්ථාරූඪ කිරීම තුළ ඒ ගුරුවරයා ශිෂ්‍යයාට දෙන අවබෝධය කියන එක අත්‍රීත වීමට කරුණක් යදුනද කියලාත් මට හිතෙනවා සමහර වෙලාවට. සාමාන්‍යයෙන් ඔබ ජීවත් වෙන ගම්වල පවතින පාරම්පරික වෙද පරපුරවල් ගැන ගන්න උදාහරණ එතනින් හොයාගන්න පුළුවන්. වෙදකම පාරම්පරික සොයා ගැනීමක්. ඒ හුඟ දෙනෙකුට දෙන්න රහස් වෙදකම්. සම්ප්‍රදාය තුල දන්නේ දෙන්නෙක් විතරයි. තාත්තයි පුතයි. තාත්තා නැති වෙන්නේ පුතාට මේ වෙදකම දීලා. පුතා ඊට පස්සේ තව කෙනෙකුට දෙනවා. එයා නැති වෙනකොට තව කෙනෙක් ගන්නවා. එක්කෙනෙක්වත් දන්න නිසා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මිය ගියාම අනිත් කෙනාට දෙනවා කියන ක්‍රමය තුල පරපුර නැතුව ගියත් හැමදාමත් වෙදකම තියෙනවා. අන්න එහෙම පාරම්පරික ක්‍රමයක් තමයි මේ ගුරු ශිෂ්‍ය පරපුර කියලා කියන්නේ. සිවුරු පටිය කරේ ගැට ගැසීමෙන් ලබා දෙන පැවිද්ද වගේම ඊට වඩා වැදගත් අවබෝධය ලබා දෙන එක. එහෙමනම් මේ ධර්මයේ සුරක්ෂිත කිරීම සඳහා මෙතෙක් වැඩ සිටියා වූ ආරි මහා සංඝරත්නයේ ඔබේ මව්පියන් කිසියම් කාර්යභාරයක් දරලා තිබෙනවා. අපි මේ ධර්මයේ අවසන් පුරුක නොවිය යුතුයි. අපි මේ ධර්මය රැකලා අපි ප්‍රයෝජන අරගෙන අනාගත පරපුරට දීලා යන්න වෙනවා. 5000ක් නෙමේ 5 ලක්ෂයක් හෝ 50 ලක්ෂයක් පැවතුනොත් මේ උපදින මිනිසුන් මේ දුකින් ගැලවෙන්නට පාර හොයාගන්නේ. එහෙම නැත්නම් කාටවත් ලැබෙන්නේ නැහැ. මේ වගකීම තේරුම් ගන්න. අපි අපේ වගකීම තේරුම් අරගෙන ධර්ම දේශනා කරනවා වගේම ශිෂ්‍ය පරපරාවකුත් වැඩියෙන් නැතත් අවබෝධය ලබා දෙන පිරිසක් හදනවා. ඔබ මේක තේරුම් අරගෙන ඔබේ ගෘහස්ත ජීවිතය සංයමයටපත් කරගන්නකොට ඔබේ දරුවන් ධර්මයේ තුල ජීවිතය තුල වෙනදා නැති වෙනසක් තියෙනවා කියලා තේරුම් ගත්තොත් උණුත් ධර්මයට යොමු වෙන පිරිසක් බවට පත් වෙනවා. විහාරස්ථානයේ එබැවින් අනිවාර්යෙන්ම ගම ගෙදර නෙවෙයි මේක රැක්කේ මේ පොත්ගුල් කියන ඒවා තිබුණේ විහාරස්ථානවල. සෑම දිනම දායකත්වයෙන් Tamanට ලැබී තිබෙනා වූ මේ වගකීම රැක ගන්න ඕන. අපිට අවශ්‍ය වෙන්නේ
බෞද්ධයින්ට බුදුදහම විතරක් දීම විතරක් නෙමෙයි සිංහලනේ විතරක් නෙමෙයි. සිංහල කතා කරන්න පුළුවන් නම් සිංහලෙන් අහන ඕන කෙනෙකුට අනිත් ආගමකටත් බුදුදහම දෙන්න වෙනවා. මොකද ඔය පවතින ආගම් වල පවතින තත්ත්වයන්ට වඩා ගැඹුරු දර්ශනයක් අපි ළඟ තිබෙනවා. මේ ගැඹුරු දර්ශනය තුළ අපි මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය පිළිගත්තා. පිළිගත්තේ නැහැ කියලා වුන් කවුරුත් මරා දාන්න කල්පනා කළේ නැහැ. තේරුම් ගත්ත කට්ටිය ධර්මයේ හැසිරෙන අනිත්‍යයත් හොඳ වෙන්න කියලා ලෝකේ ජීවත් වෙන්න යාරුණාම කාගේවත් ජීවිත ආගමක් වෙනුවෙන් ප්‍රතික්ෂේප කරන්න අපේ බුදු සමය තුළ කවදාවත් කෙරෙලා නැහැ. ඒක ජීවත් වීමේ අයිතියක් පිළිගැනීමක්. ඒ මානව හිතවාදයක්. මේකේ තවත් අපි අතින් සිද්ධ වුණ අතපසු වීමක් නම් තියෙනවා. ඔබට නම් මේ දේ දැන් කරන්න බැරි බව මම දන්නවා. ඔබේ දරුවන්ටවත් මේ වගකීම පවරන්න වෙනවා. මොකක්ද මේ සසන තුල භික්ෂුන් වහන්සේට විවාහ වී දරුවන් හැදීම සම්මත වශයෙන් පිළිගන්නේ නැහැ. බ්‍රහ්මචාරී ජීවිතය තුළ. එහෙනම් දායක පිරිස තමයි දරුවන් හදා සසුන්ගත කරන්න ඕන, පූජා කරන්න ඕන. මගේ වයසේදී ගෙදරක දරුවන් 5යි, මට පෙර වයසේදී ගෙදරක දරුවන් 12යි. දැන් 2යි නැත්නම් 1යි. අර පහේ කාලෙදි මම අහලා තිනවා ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ගොවියෙක්, රජයේ සේවකයෙක් පැවිදි වෙන්න කෙනෙක්. හිතා මතා මේ අම්මලා දරුවන් හදනවයි කියලා. දරුවන් යන බුදු සමයේ සම්පතක්. එහෙනම් ධර්මයේ රැකගන්න ඊළඟ પરම්පරාවක්. එහෙනම් මෑතදී අපෙන් ඉවත් වී ගිය මේ ශාසනයට දරුවන් පූජා කිරීම සඳහා දරුවන් හැදීමේ පුරුද්ද අලුතෙන් ඇති කරගන්න වෙනවා. මේකේ ඌනතාවයේ මත අපේ ස්වාමින් වහන්සේලා ගත්ත තීරණ දෙකක් තියෙනවා. මට නම් ඒක එච්චර නිවැරදි වශයෙන් තේරෙන්නේ නැහැ. එකක් තමයි ඔය ඉතා දුෂ්කර ගම් වලට ගිහින් බීමත්කම නිසා වැලේ වැල් නැති පවුල් වලින් පුංචි දරුවෝ තුනෙක් හොයාන වෙදින් පැවිදි කරන එක. අර ඉන්නවට නෙමෙයි නැතිකමට. එකක් තමයි බංග්ලාදේශයේ හරි එහෙම නැත්නම් භූතානයේ වගේ රටකට ගිහින් දරුවෝ එක්කන් ඇවිදින් පැවිදි කරන එක. ඔවුන් ඉගෙන ගත්තාම රැකියාවක් සඳහා වෙන රටක නැත්නම් ගමට යයි ඉඳීද කියලා විශ්වාසයක් නැහැ හුඟ දෙනෙක්. අර බීමත්කමින් හදපු දරුවන් සම්බන්ධයෙන් ගත්තාම උන්ට ශාසනික උරුමයක් දරන්න තරම් වාසනා ගුණයක් නැහැ. උපදිනකටම භාගයක් මැරිලා තියෙන්නේ. ඒ නිසා ශාසනයට ලැබි අම්මලා තාත්තලා තමන්ට වගේම සසුනටත් දරුවෙක් හදලා පූජා කිරීම මේ වගකීමේ තවත් පැත්තක් වගේ මම කියන්න කැමතියි. මේක දැනට කෙරුණේ නෑ නේද? ඒකට හේතුත් තියෙනවා. මොකද වර්තමානයේ පූජනීය මහා සංඝරත්නයත් බැරිතරය කල්පනා කරන්නේ අනාගත බුදුහාමුදුරුවෝ හම්බෙලා නිවන් දකින්නට නම් සිවුර පරවගෙන පැවිදිලා හිරගෙක් ගත කරන්නේ මොකටද කියලා හිතන්නත් ඇති. නිමිය පිළිමල බලාපොරොත්තුවක් නැති නිසා. නමුත් එහෙම නෙවෙයි ඒක ඇත්ත. ධර්මයේ යටපත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි හැමෝටම ශික්ෂාපද සංවරයෙන් එහා පැත්තට යන්න බැරි වෙලා පෘථග්ජන භාවයේ සිල් රකින්න සිද්ධ වුණේ. පෘථග්ජන භාවයේ තුල දාන සීල භාවනා වලින් එහාට යන්න බැරි වුණේ. නමුත් ධර්මයේ ඉස්මතු වුණොත් මේක පුළුවන්. මම වසර ගානකට පෙර යම්කිසි විද්‍යාලයකදී තරුණ මව්පියන් පිරිසක් හමු වුණා 500ක් පමණ. ඔවුන්ගෙන් මම නිකමට නගපු ප්‍රශ්නයකට උත්තරේ කියන්නම්. අත උස්සන්නකව මම මේ දරුවා හිතලා හැදුවයි කියලා කතා කරන අය කවුරුත් අත ඉස්සුවේ නැහැ. ඒ කියන්නේ දරුවෝ හැමෝම අහම්බෙන් ආපු අය එහෙනම්. අත උස්සන්න කිව්වා මම මේ දරුවා හැදුවේ ශාසනයට පූජා කරන්න කියලා. 500ක් තුල එක්කෙනෙක්වත් හිටියේ නැහැ. දැන් අපි අපේ වගකීම පැහැර හරිමින් ඉඳලා නේද තියෙන්නේ. මේ ඇස් අරින්න වෙනවා. අනිවාර්යෙන් අනිත්තර වඩා මේ සංඝ පරපුරක් තුළ ධර්මයේ රැකගෙන යාම කියන එක ඒකට අදාළ පින්වන්ත අය මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉන්න පුළුවන්. නමුත් අදාළ ප්‍රාර්ථනා චේතනා පරිසුද්ධ නැතිව අම්මලා තාත්තලා ළඟ තේරෙන භාෂාවෙන් කියනවා නම් හතර ගාතෙන් ගෙදර ඇවිදින් දරුවන් හැදුවට ඒක හරියන්නේ නැහැ. බෝධි පූජා තියලා ප්‍රාර්ථනා කරලා කවුද අපට ඕන කියලා කල්යල් බලලා තමන් දුස්චරිතෙන් ඉවත් වෙලා චන්ද්‍රා දේවිය අතර මට මතකයි එක ජාතක කතාවක තියෙනවා දරු සම්පත් ප්‍රාර්ථනා කරයි කියලා. ඒ නිසා මේ අපිට මේ බුදු ධර්මයේ එළියට ආවම
ඒක නොවැනසී යලි පවත්වා ගැනීමට අවශ්‍යයි ලෝකයාගේ යහපත සඳහා. අපේ විතරක් නෙවෙයි. අනාත්ම දර්ශනය කියන එකේ වටිනාකම ගැඹුර තේරෙන්නේ නැහැ පෘථග්ජන කාටවත්. බටහිරයි කොහොමද තේරුම් ගන්න? බෞද්ධයින්ටත් තේරෙන්නේ නැතිකොට. ඒක බුද්ධ කෘත්‍ය. මිනිසා දුකටපත් වෙන්නේ අනවබෝධය තුළ. මේ අවබෝධය තුළ තියෙනවා නම් ජීවිතේම දුක් නැති තැනක් බවට පත් කර දෙන, මිනිසා යහපත් කරන, මිනිසාට පුදුමාකාර සිතක් සලසන දෙයක් බුදු සමය තුළ තිබෙන්නේ. ඒ ලීවට කීවට පාඩම් කෙරුවට විභාග පාස් වුණාට ප්‍රායෝගික වන්නේ නැහැ. අනුගමනීය ප්‍රතිපදාවකට යන්න වෙනවා. ඒ නිසා මම මේ මතක් කරපු කාරණා වලට පොළඹවන එක. ඔබට බැරි නම් ඔබේ දරුවන් ඔබේ කාලය අවසන් නැත්නම් කමක් නැහැ තව. ඔබ මේ සසුන වෙනුවෙන් ඔබේ ධර්මාංගනතවල ජීවිතය වගේම ඒකට අදාළ කෙනෙක් උපදවාලා ඒ ශාසනයට මේ මගේ අනායට පූජා කරපුවාම වුන් ඊළඟ පරපුර වෙනවා. මේ ගැන කල්පනා කරන්න ඕන. මේ බාහිර දෙයක් මම කතා කළේ. පසුගිය ධර්මදේශනාවල අපි යම් යම් කරුණු පැහැදිලි කළා. ඒ වගේම මේ කරුණු ටිකක් ගැඹුරුයි. දේශනා පෙළක් සවන් දෙන්නේ නැතිව මේවා තේරුම් ගන්නත් අපහසුයි. මේ දවස්වල ඔබට තේරෙනවා ඇති වෙසක් වලට දින 2කට 3කට මත්තෙන් ඩයලොග් නැමැති ටීවී channel එකේ අංක 16 ඔස්සේ අපි වැඩිපුර පිරිසකගේ ගෙදරට එනවා. දිනපතාම ඊයේ දවස් 3 වතාවයි අද දෙවතාවයි. එතකොට විවේක තියෙන වෙලාවක මේ ධර්මදේශන අර අංක පිළිවෙලින් යන ධර්මදේශනා ටිකක් තියෙනවා 1 2 පිළිවෙලට. දැන් මං හිතන්නේ 20ද 21ද මේක 62ක් මන්ත අපි දන්න හැටියට තියෙනවා. ඒ අංක පිළිවෙලින් උදේ යන එක. හවසට යන්නේ අංක පිළිවෙලින්ට වඩා ගැඹුරු දේවල්. දවසට දෙවතාවක් හෝ තුන් වතාවක් ඊටත් වැඩි වෙයි. මොකද ඉල්ලීම් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා කොහෙන් හරි ශ්‍රවණය කරලා තේරුම් ගන්න ඕන අපේ මේ දෘෂ්ටියේ තියෙන වැරැද්ද. අපි මේ බෞද්ධකමේ තියෙනවා කිසියම් ආකාරයක දෘෂ්ටිගත දෝෂයක්. දෘෂ්ටි සියල්ල ධර්ම ශ්‍රවණේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඇතහැරෙන්නේ. නොදැනෙන්නම ඇතහැරෙනවා. කියන්නේ නැත්ත අතහැරි ඇත්ත පිළිගන්නවා. මෙබඳු කරුණක් පැහැදිලි කිරීම මුල් කොටගෙන තමයි මම ඔබට අංගුත්තර නිකායේහි චතුක්ක නිපාතේ නැත්නම් දෙවෙනි පොතේ තියෙන අනුසෝත කියන සූත්‍රය ඔස්සේ ධර්ම දේශනා කරන්නට මේ මාතෘකා පාඨය ලැබුවේ. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතමින් මහණෙනි මේ සමාජයේ පුද්ගලයෝ 4 දෙනෙක් දකින්නට බැනවා විද්‍යාමාන වෙනවා. දැන් අර අපි පසුගිය දවසක උද්දකූම පුද්ගල සූත්‍රය කියනකොට 7 දෙනයි. ඒකෙන් යම් යම් කරුණු පැහැදිලි කරා නම් අද මම මේකෙන් තවත් පැත්තක් පැහැදිලි කරනවා. මේ සමාජයේ සියලුම දෙනා මේ පුද්ගල කොට්ටාස 4ට බෙදලා තිබෙනවා. ඒකයි මුල් පාඩෙන් කියවෙන්නේ. චත්තාරෝ මේ බී පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. මහණෙනි මෙන්න මේ පුද්ගලයෝ 4 දෙනා මේ ලෝකේ දකින්න ලැබෙනවා. ස්ත්‍රී පුරුෂ ආගමික අන්‍යාගමික ભેදයෙන්තරව මේ ලෝකවාසී සියලු දෙනාම මේකට ඇතුළත්. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඔබ කොතනද ඉන්නේ, ඔබේ සහෘදයන් කොතනද ඉන්නේ, අන්‍යාගමිකින් කොතනද ඉන්නේ, යන්න ඕන කොතෙන්ද කියන කාරණාව. සමහර විට මේක බලවෙනි දෙවෙනි කාරණා ටික පැහැදිලි කරනකොට ඇති වෙයි තුන්වෙනි හතරවෙනි කාරණා ප්‍රතිඵල ලැබෙන කොටයි තියෙන්නේ. ඒක පැහැදිලි නොකලත් කමක් නැහැ. ඒකට කෙටි කාලයයි ගන්න ඕන. කතමේ චත්තාරෝ කියලා වදාරන බුදුරජාණන් වහන්සේ ඉදපන බික්කවේ කච්චෝ පුද්ගලෝ. මහණෙනි එක පුද්ගලයෙක් ඉන්නවා කාමේච පටිවසති පාපංච කරෝති. එමයි පාලියෙන් එක කියන්නේ. ඔන්න පළවෙනි පුද්ගලයා. වසති කියන්නේ වාසය කරනවට. යෙදෙනවට නැත්නම්. පටිවසති කියන එකෙන් පෙන්නන්නේ නැවත නැවතත් ඒ සඳහා යෙදෙනවා කියන එක. ඒක තව අපිට විස්තර කරගන්න වෙනවා.
එක් පුද්ගලයෙක් එතකොට මේ පුද්ගලයාට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ ඕනෑම පුද්ගලයෙක් ගන්න ඕන. පාපංච පවුත් කරනවා. දැන් පවුත් කරනවා කියලා කිව්වම ඔබ දන්න පදයෙන් ගන්න එපා ඊට වඩා ගැඹුරුයි මේක. ටිකක් ගැඹුරු කරුණක් වශයෙන් හොයා ගන්න වෙනවා. මොකද්ද මේ කාමේච පටිවසත කියලා කියන්නේ? කාම කියන්නේ කැමැති. කැමැති පරිදි විඳින සැපයට තමයි කාම සැප කියලා කියන්නේ. ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක ලෝකේ තියෙන සැපතක් නෙවෙයි Tamanට කැමැති පරිදි හදාගත් එකක් කියලා එකෙන් කියවෙන්නේ. එතකොට අපිට මේ කාමපදේ ගත්තොත් ගන්න වෙන්නේ කාම ලෝකයේ පංචකාම කියන පද ඔස්සේ. නමුත් ඊට එහා පැත්තටත් කාම තමයි. ඒවට අපි කියන්නේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම කියලා. නමුත් ඒකට කියනවා රූප රාග, අරූප රාග. අර රාග කියන පදෙන් කියවෙන්නේ ඒ කාම කියන අර්ථය තමයි. ඒක මේකෙන් වෙනස් කරන්න ඕන නිසා රාග කියලා දාලා තියෙනවා. එතකොට ඔබට තේරෙනවා මේ සමාජයේ අපි මේ අධ්‍යාපනය ලබා ගෙවල් දොරවල් හදාන යාන වාහන අරගෙන වෙනස් වෙන ලෝකයට අනුව පහසුකම් ලබා ගන්නේ. එහෙම නැත්නම් මේ මොහොතට ගයක් ගන්න ගියොත් හැම කෙනෙක්ම ටීවී එකක වැඩසටහනක් බලමින් ඉන්න සතුට ලබන්න. ටීවී එකක් බලමින් සතුට ලබනවා කියන්නේ ඇහැ තුලින් සතුට ලබනවා. ගීතයක් අහමින් සතුට ලබනවා කියන්නේ ශබ්දය තුලින් කනෙන් සතුට ලබනවා. මෙන්න මේ පස් දොරෙන් ලබන සැප තමයි ලොකුම සැප නිවන් සැප කියන අදහසින් යුක්තව ඒවා පිසු පිටුපස ලොහු බැඳීමට තමයි මේ කාමේච පටිරසති කියලා කියන්නේ. ඊට එහා ලෝකයක් වුන්ට නැහැ. මතක තබා ගන්න. එතකොට ඒකේ තියෙනවා තව පද දෙකක් විස්තර කරගන්න ඕන නම්. අපි හැමෝම සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් ගත්තොත් උන්නතියට කැමති අය. උන්නති කාමයේ කියලා කොට කමක් නැහැ. බයිසිකලයේ කාර් එකක් කරගන්න, කාර් එක ඊට වඩා ලොකු වාහනයක් කරගන්න, ගෙදර ඊට වඩා හොඳ එකක් කරගන්න, හොඳ එක තව එකක් ටයිල් අල්ලගන්න, නැත්නම් තට්ටු දෙක කරගන්න. යම් යම් දේවල් ඊට වඩා වැඩි කරගන්න කැමතියි. වෙනද ව්‍යාපාරයක් නම් දියුණු කරගන්න. එතකොට මේ විදිහට අපි මේ අනේකේදී ඒකට වස්තු රැස් කරන්න ඕන. වස්තු රැස් කිරීමේ වරදක් නැහැ. මොකද වස්තු රැස් කරන්න ඕනේ. තමන්ට, තමන්ගේ බිරිඳට, දරුවන්ට, මව්පියන්ට, ඥාතීන්ට, මිතුරන්ට, සාසනයට. එහෙම පෙන්වලා තිබෙනවා. නමුත් මෙතන අපි තරගයකට ගියොත් අන් අය පරයා දෙවුණු වෙන්න. එතකොට ඒක වස්තුකාම බවට පත් වෙනවා. එතකොට කාම වස්තුකාමේ නැත්නම් ඒක රැස් කිරීමෙන් ලබන්න පුළුවන් සැපතක් ලබන්න කල්පනා කරනවා. ඒක කවමදාකවත් මිනිස්සෙකුට ඇති වෙන්නේ නැති පැත්තක් කියලා පෙන්වනවා ඒ ඔස්සේ ගියොත්. ඊට පස්සේ මේ දොරවල් පහ පිනවන්න ගියාම ඒකට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා හයක් කතා කරනවා. ඒ වයින් අපි ලබන සතුට කියලා කියන එකේ තේරුම ඒ වයින් යමක් දකිනකොට අපේ සිතේ පවතින කෙලෙස් තමයි උපදින්නේ. කෙලෙස් අපි රැස් කරගත්ත කෙලෙසන ස්වභාවයක් ඒවා උපදවාගෙන ලබන සතුට තමයි මේ ක්ලේශකාම කියන්නේ. ඊයේ මේක හොයා ගියා, අද මේක ලබනවා, හෙටත් ලබන්න ඕන, අනිද්දාත් ලබන්න ඕන. මෙතෙක් අපි කියමුකෝ ඔබ හෝ ඔබේ කෙනෙක් මේ රූපවාහිනී තිරේ නැරඹූ සංඛ්‍යාව අවුරුදු 10යි 10යි නැත්නම් 15යි කියලා. නමුත් ඇති වෙන්නේ නැහැ. ඊට වඩා එහායින් ගැඹුරුණ එකක් ඕන. අරක දැන් එපා වෙලා. ඒ සාමාන්‍ය මට්ටමේ එපා වෙලා ඊට වඩා වින්දනය ඇති එකක් ඔස්සේ අනේක මේ ඇස කන නාසය දිව කය කියන හැම එකක් ඔස්සේම තිබෙනවා. එතකොට මේකට ආගමක් නැහැනේ. ලෝකෙ කොහේ හරි ගිහින් බලන්නකෝ. හැමෝම කරන්නේ මේ පස්දොර පිනවීම තුළ සැප ලබන එක නෙවෙයිද කියලා. ස්ත්‍රී හෝ පුරුෂ, ගිහි හෝ පැවිදි. එතකොට මේ වගේ මේ සැප ලබන්න ගියාපුවම සිද්ධ වෙන දේ මොකද්ද කියලා ඒ අයට තේරෙන්නේ නැහැ. මොකද අපි හැමදෙනාම මේකට යන අය පුද්ගලය වශයෙන් තමයි කටයුතු කරන්නේ. පුද්ගලයෙකුට එහා ගිය ධමයක් මේක තුල නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ ක්‍රියාකාරකම් නිසාම චිත්ත අභ්‍යන්තරයේහි
ලෝභය, ද්වේෂය, මෝහය ඇති වෙලා වැඩෙන්න ගන්නවා. ඒකට කියනවා පව් සිද්ධ වෙනවා කියලා. පංචිල් රකින්න කෙනා හෝ නැත්නම් තවත් කෙනෙක් අපි පව් කරන්නේ නැහැ කියලා මේ සමාජයේ කියාවේ. පෘථග්ජන කෙනෙක්. පෘථග්ජන කියන එකේ තේරුමම සිතින් කයෙන් වචනින් පව් සිද්ධ වෙනවා කියන එකමයි. ඒ එලිපිට ශික්ෂාපදයකින් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණාට මේ බුදුන් වහන්සේගේ කියන්නේ මේ මනෝපුබ්බංගමා ධම්මානේ තියෙන්නේ. සිත ප්‍රධාන වෙනවායි කියලා. ඒ සිත ප්‍රධාන වෙන එක අල්ලගන්න අපට තේරෙන්නේ නැහැ තව. සිත තමයි කයට වචනට දෙන්නේ. සිත නැත්නම් කය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ, වචන ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. නිසා සිත පිළිබඳව පූර්ණ විග්‍රහයක් මේ ලෝකේ පවතින සමයන් අතර බුදු සමයේ තරම් පැහැදිලිව මොනම ආගමකවත් නැහැ. ඒක අපි දන්න දෙයක්. ඒ නිසා වුන්ට මේ සිත පිළිබඳ ක්‍රියාකාරීත්වයේ ගැඹුරු අවබෝධයක් නැහැ. අපේ අයටත් නැහැ. ඉතින් අපේ අයටත් එහෙනම් දැන් සිත පිළිබඳ අවබෝධය ලබා දෙන්න වෙනවා. මේ සිත පිළිබඳ අවබෝධයක් නැති කාරණේ අපි ඊට පස්සේ හොයාගනිමු. මොකද්ද මේකේ ප්‍රතිඵලය කියන එක? මේ කාමේච පටිවසති පාපානං කරෝති කියන එක ඇයි මේකට අනුසෝතගාමී කියන්නේ? අනුසෝතගාමී. ගාමී යන පැත්තට යන කියන අර්ථය ගන්න පුළුවන්. Taman හොයන පැත්තට යන. එතකොට හැමෝම Taman යම් පැත්තක් හොයනවා නම් හොය පැත්තට යන පුද්ගලයෝ අනුසෝතගාමී පුද්ගලයෝ. එහෙමත් නැත්නම් පෘථග්ජන කියන වචනේ පාවිච්චි කරනවා නම් ඒ පෘථග්ජන පුද්ගලයෝ හැමදෙනෙක්ම අනුසෝතගාමී වෙනවා. අනුසෝතගාමී එකේ ඊට පස්සේ හොඳ නරක කියලා බෙදන්න වෙනම පුළුවන්. මේකට තව වචනයක් හදන්න පුළුවනි අපට භවගාමී. භවගාමී කියන්නේ භවයේ ඉදිරියට යන. භවයන් කීයක් තියෙනවාද? කාම භවය කියන එකේ කාම දුගති සුගති කියලා දෙපැත්තක් තියෙනවා. කාම දුගතිගාමීත් භවගාමී, කාම සුගතිගාමීත් භවගාමී. ඊළඟට කාමයට පස්සේ එහා පැත්තේ තියෙන රූප භවය. එතකොට රූප භවගාමී, අරූප භවගාමී. මේ සියල්ල භවගාමී. මෙන්න මේ භවගාමී පුද්ගලයා හඳුන්වන්න තමයි අනුසෝතගාමී කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එනම් මේ සමාජයේ වැඩියෙන්ම ඉන්න ඕන මේ ඔය කියන අනුසෝතගාමී පුද්ගලයෝ. ඔවුන්ගෙන් පිරිසක් තෝරාගෙන තමයි තථාගත බුද්ධයාණන් වහන්සේ ඉදිරි පුද්ගලයන් හදනු ලබන්නේ තේරුම් ගන්න පුළුවන් නම්. ඒකයි ඒක විශාල විස්තරයක් තියෙන දැනක් කියලා මම කියන්නේ. අපි මෙහෙම තේරුම් ගනිමු. මම ඔබට කරපු ධර්ම දේශනාවල තිබෙනවා මිනිසුන්ගේ හෝ කාන්තාවන්ගේ හෝ පැවිද්දන්ගේ හෝ ගිහියන්ගේ වේදයකින් තොරව ජීවිතය ගත කිරීමේදී චිත්තාභ්‍යන්තරයට හේතු විපත එකතු වීමක් සිද්ධ වෙනවායි කියලා. චිත්තාභ්‍යන්තර ගත වීමක්. ශේෂ වීමක්. මේ ශේෂ වීමට තණ්හානුසය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි ඔකට පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා කියලා කතා කරනවා. එතකොට මේක බුදුදහමේ උගන්වනු ලබන්නේ ආස්වාදයේ ආදීනව කියලා. ආස්වාදයේ ආදීනව තේරෙන්නේ නැති නිසා පෘථග්ජන කියනවා. තේරෙන්නේ නැත්නම් නිස්සරණේ නැහැ. නිස්සරණේ කියන්නේ ඊට පස්සේ ආස්වාදයෙන් මිදෙන්න ඔහු කැමති වෙනවා. ඒක හරියන්නේ පටිසෝතගාමී පුද්ගලයාට. අනුසෝතගාමී පුද්ගලයාට ආස්වාදය යරනවා මේකේ ආදීනවත් තේරෙන්නේ නැහැ. ඒ වුණාට ආස්වාදයේ ආදීනවයක් තියෙනවා. ඒක දන්නේ නැහැ අපි. සාමාන්‍යයෙන් මම මේ වගේ උදාහරණ වලින් පෙන්නනවා. ඔය පොතේ ත්‍රිපිටකයේ තියෙන උදාහරණ ලක් තිබෙනවා. අර සංවේදී ඉන්ද්‍රියන් තුලින් ආලෝකය හඳුනා ගන්නා වූ සත්වයාට ආලෝකය පැත්තට යන්න හිතෙනවා. උට ආලෝකය ප්‍රියයි. ආලෝකයේ පැත්තට ගියාම අපි කියමු පළඟැටියයි ගියයි කියලා ඉටිපන්දමක් ගාවට නැත්නම් ලාම්පුවක් ගාවට විදුලි බල්බයක් නෙවෙයි. ඔහු පනිනවා ආලෝකයේ සතර ලබන්නට. ඔහුට සිද්ධ වෙනවා පිච්චෙන්න. ඇයි?
ආලෝකයත් සමග ගින්දරක් තියෙනවා. ඔහු ගින්දර තියෙන බව දන්නේ නැහැ. ඒ නිසා ඔහු යන්නේ ආලෝකය හොයාගෙන. නමුත් ඔහුට ගින්නෙන් පිච්චීමේ විපාක විඳින්න සිද්ධ වෙනවා. අනුවේ පෘථග්ජනයා මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, උපාදානයේ සැප හොයාගෙන යන්නේ. උපාදානය කියන එක පෘථග්ජනයා ගාව සිද්ධ වෙන වැරැද්දක්. ඒ වැරැද්ද තුළ අර පළඟැටියාට ගින්නෙන් පිච්චීම වගේ සසර දුක්ගිනි වලට හේතු වෙන්නේ මේ අල්ලා ගැනීම කියන එක නොදන්නා පුද්ගලයාට පෘථග්ජනයාය කියලා කියනවා. එතකොට ඔහුගේ මේ ක්‍රියාකලාපය කොහොමද සිද්ධ වෙන්නේ? මේ පිළිබඳව ජීවිතේ එකක් වශයෙන් හිතන්න එපා. අරමුණක් පාසා වැඩෙන දෙයක් වශයෙන් හිතන්න. වැලි ගොඩකට වැලි බාල්දිය ගෙනත් දැම්මොත් ටික ටික එක පිරෙනවා. කැටයකට රුපියල් 10 බහලන්න ගොත් ඒක ටික ටික පිරෙනවා. ඔගේ ළමා කාලයේ පටන් එදිනෙදා ජීවිතය කරන කටයුතුත් එක්කලා මේ චිත්තාභ්‍යන්තරය සංඛාරගත වීම මිනිස්සුන්ගේ සිත්වල සිද්ධ වෙනවා. ඒකට විසාකාවට බුදුන් වහන්සේ වදාළේ යේසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි කියලා. ඒක එකෙන් පටන් අරන් 100 දක්වා ගිය ගමනක්. එකපාර 100 වුණේ නැහැ. විසාකාවනේ ජීවත් වෙන්න ගිහිල්ලා ඇලෙන ගැටෙන කාරණා 100ක් හදාගත්තොත් ඔහුට දුක් 100ක් තියෙනවා. අන්න මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණු රස විඳින්න ගිහින් එයම සංයෝජනයක් වෙනවා. සංයෝජනයක් කියන එකේ තේරුම සසරට බැඳෙනවා කියන එක. අන්නේ රස විඳින්න යාම පළඟැටියා ආලෝකයට යාම වගේ. ආලෝකයේ ගින්දර තියෙන නිසා පිච්චීම අර සංයෝජනයට බැඳීම වගේ තමයි. බැඳුනෙන් පස්සේ ගැලවෙන්න නම් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් අම්මේ මුත්තේ කිව්වත් බෑ. තාත්තට අම්මට කියලා නම් කරවා ගන්නම බෑ. බුදුන් වහන්සේ හෙළි කළ ධර්මයේම සරණ වුණ වෙනවා. ඒ නිසා ඉස්සර හිටපු අය ධර්මයේ සරණ කරගත්තා. අපිත් ධර්මයේ හොයාන සරණ කරගන්න ඕන. අනාගත පරපුරටත් ධර්මයේ සරණ කරගන්න, ධර්මයේ තියලා අපි යන්න ඕන. ධර්මයේ රැකෙන්න අවශ්‍ය හැම පියවරක්ම ගන්න ඕන. ඒ නිසා මේ ලෝකේ සාමය, සමගිය, සමාදානය සඳහා අපට පැවරී පවතින්නේ පුදුමාකාර වගකීමක්. ඒකයි මම මතක් කළේ අපිට ලොකු වගකීමක් තියෙනවා. අපේ යුතුයකම අපි ඉටු කරගෙන යනවා. පෞද්ගලිකව තමන්ගේ යුතුයකම ඉටු කරගන්නවා නම් ඒ කිරීම තුළින් තමයි මේ හිතවාදී යුතුයකම ඉටු කරන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙනම් මොකද්ද තව ටිකක් එහාට මේක තේරුම් ගන්න ඕන? මේ අනුසෝතගාමී පුද්ගලයාගේ ක්‍රියාමාර්ග මොනවද කියලා. අපි කිව්වා කාමය කියන වචනේ කාම සුගති දුගති කියලා. කැමැති පැත්තට ඉන්ද්‍රිය පහෙන් සැප හොයාන ගියොත් මිනිස්කම ඉක්මවා යන, මිනිසත්කමට නොගැලපෙන, මිනිසත්කමේ තිබෙනවා ආගමක් නැත්නම් නීතියක් නැත්නම් පෞලික සංස්කෘතියක්. අපි හදාගත්ත සීමා තියෙනවා. ඒ සීමාවන්ගේ සීමා සහිත කාමයක් දෙන්නේ. මොකද කාමයේ යනු පරම සත්‍ය දෙයක් නොවන නිසා ඒක ටිකක් භුක්ති විඳලා ඒකේ තියෙන අසාරත්වයේ තේරුම් අරන් ඒකෙන් මිදෙන්න හදපු දහමක් කරුණාම ඒකේ වැරදි පැත්තට ගිහින් තිරසන්ගත වෙන්න හදපු දහමක් නෙමෙයි බුදුදහම. නමුත් මිනිසුන් ඒ නෑදෑකම්, ඒ නීති රීති ඉක්මවා ගොස් ඒවයි හැතරෙන්න ගියොත් ඒ සත්තුන්ට අයිති ගති ලක්ෂණ. එතකොට ඔහු මොකද කරන්නේ? ඔහුගේ ලෝභය, දේශය, මෝහය කියන චිත්ත අභ්‍යන්තර කාරණා වැඩි දියුණු වෙන්න ගන්නවා. එතකොට ඔහුගේ චිත්තාභ්‍යන්තරේ පවෙන් පිරෙනවා. පවෙන් පිරුණාම ජීවිත අවසානයේට ඔහුට මේක අතාරින්න තේරෙන්නේ නැහැ. අල්ලගෙන ඉන්නේ ගිනි අඟුර, පිච්චි ගිනි අඟුර කියන්නේ මම මෙතන පාපේටයි. දැන් පවෙන් පරලෝ යන්න වෙනවා. පුද්ගලයා පරලෝ යන්නේ නැහැ, කය යන්නේ නැහැ. පව නැමැති හේතුව අනාගත ඵලයක් සකස් කරලා දෙනවා. පවෙන් පරලෝ ගොස් සතර අපාගත වීම අනුසෝතගාමී එකේ බාලම එක. පාපංච කරෝති කාමේච පටිවසති. ඊට මෙහාට ඔබට ඔබේ මව්පියන්, පාසල, ස්වාමින් වහන්සේලා පව් කරොත් දුක් විපාක විඳින්න වෙනවා කියන එක ගැඹුරින් පැහැදිලි නොකලත් උගන්ලා තියෙන නිසා ඊට පස්සෙ අපි ශික්ෂාපද මට්ටමින් පුද්ගලයන් වශයෙන් අර වගේ
ඉවක් බවක් නැති පැතිවලට යන්නේ නැතුව ඒවා පාලනයක් ඇතුව නීතිගරුකව සදාචාර සම්පන්නව භුක්ති විඳිනවා. ඒත් කාමයේ ප්‍රතිවසද තමයි. නමුත් එතනත් පාපංච කරෝති කියන එක තියෙනවා අපි ඒක දන්නේ නැහැ. අන්න ඒකයි කාරණාව. අපි කතා කරන්නේ පව පින කියලා දෙකක් බෙදාගෙන. එතකොට පව විතරයි පාපේ පින පව කියන්නේ නැහැ අපි. නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමේ තියෙනවා අபிසංකාර කියලා පද තුනක්. අර පව් සිද්ධ වෙන එකට අපුඤ්ඤාபிසංකාර කියනවා, පින් සිද්ධ වෙන එකට පුඤ්ඤාபிසංකාර කියනවා. ධාන කුසල් සිද්ධ වෙන එකට ආනිජ්ජාபிසංකාර කියනවා. අபிසංකාර කියන පදේ තේරුම ඊට අදාළ අනාගත ඵලයක් සකස් කරනවායි කියන්නේ. ඒ නිසා පව් නිසත් අනාගත ඵලයක්, පින් නිසත් අනාගත ඵලයක්, ධාන නිසත් අනාගත ඵලයක්. ඒ නිසා මේවට කියනවා අபிසංකාර. අபிසංකාර පදයේ මුලට තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා යොදලා තියෙන්නේ. කවුරු හරි අත උස්සනවාද අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ කුසලයක් කියන්නේ? අත උස්සන්නේ නැහැ කවුරුවත්. මොකද අවිද්‍යා පත්‍ය සංඛාරවල අග ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. හුදු දුක් රසට හිමිකම් කියන්නේ ඇරුණාම වෙන එකක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා අපි මෙහි පුද්ගල මට්ටමින් බෙදාගත්ත පින්පව වලට එහාට යමින් බුදු සමය තුල අවිද්‍යා පත්‍ය සංඛාරා යම් අරමුණක පවතීද එය පාපේ. අන්න එහෙමයි මේක තේරුම් ගන්න ඕන. එතකොට පිනට ලෝභ වුණොත් පින වෙනයි ලෝභය වෙනයි. පිනත් එක්කලා පින්කමත් එක්කලා අපි කියමුකෝ මෙහෙම මේ පෘථග්ජන සමාජයේ මම දකින වැරැද්දක් තියෙනවා. අර පාසල් යන කාලේ මම 7 8 පන්ති වල ඉගෙන ගත්ත අර නොපෙනෙන සතෙක් පිළිබඳව කතාවක්, ඇමීබාවක් කියන. ගුලියක් වගේ. ඇතුලේ නිනස්ටිය කියලා කෑල්ලක් තියෙනවා. ඒක කුඩා වෙලා දෙකට කැඩෙනවා. කුඩා වෙලා මැදින් දෙකට බෙදෙනකොට මේකත් දෙකක් වෙනවා. ඇමීබා දිකණ්ඩනේ එහෙම තමයි සතා බෝ වෙන්නේ කියන්නේ. ඉතින් එක සතයි මුලින් ආපහු ගිහින් බැලුවත් මාසකින් විතර 1000ක් විතර ඉන්නවා බෙල්ලා. 1000ද ඇත්ත එකද ඇත්ත බලන්න. එකනේ 1000 බවට පත් වෙලා තියෙන්නේ. කොච්චර බෙදුවත් ගණන් ඉලක්කම් වලින් ආපහු එක තමයි බෙදලා තියෙන්නේ. මෙන්න මේ වගේ අපේ පෘථග්ජන සමාජයේ එකයි. එක ඊට පස්සේ දේශපාලනය ඇවිදින් දෙකකට බෙදනවා. ආගම් ඇවිදින් තව දෙකකට බෙදනවා. එහෙම නැත්නම් තව අවුරුදු 30 ඇවිදින් කඹ ඇවිදි වලින් තව දෙකකට බෙදනවා. තව ඊට පස්සේ හන්දියක බුදු පිළිමයක් හදන්න ගිහින් ඊට පස්සේ ඒක තව ටිකක් දෙකට බෙදෙනවා. අර ඇමීබා දිකණ්ඩනේ වගේ මේ මිනිස්සු මොකද කරන්නේ? ભેද බින්න වෙන්න හැම එකක්ම යොදාන තියෙනවා. ඔන්න පෘථග්ජන භාවයේ හැටි. වෙන්න ඕන ભેද බින්න වෙන එක නෙමෙයි. ආපහු එක්සත් වෙන එක. ඔබ ලියලා නැද්ද රචනයක්? මට මතකයි මම රචනයක් ලියලා තියෙනවා. එක්සත්කම සමග රැකුණොත් ಗುಣදහම දුප්පත්කම නැසේ රිවිදුතු පිනිසේම. එක්සත්කම. හැබැයි පෘථග්ජන භාවය තුල එක්සත් කරන්න බෑ. තමා ලොකු වෙන්න තමා ප්‍රධාන වෙන්න තමයි යන්නේ. තමා යන්න වැරදි ඊට පස්සේ බෙදෙන එක තමයි වෙන්නේ. මම ඔය පෙන්නුවේ ඇමීබා දිකණ්ඩනේ වගේ ගමක් මුල් කොටගෙන ඇති වෙන වාද ભેදවල හැටි. තව ඉතින් සමිති වල තානාන්තර අයිති කරගන්න, ඒවෙන් පන්නන්න, ඉඩක අයිති කරගන්න මේ වගේ මේවා හැම එකේම ඊට පස්සේ පිංග තියෙන්නේ. ලෝභ සහගතව, දේශ සහගතව, මෝහ සහගතව නම් කටයුතු කරන්නේ මේ හැම එකේම පව් තියෙන්නේ. අපි හිතනවට වඩා පිං සිද්ධ වෙනවට වඩා පව් සිද්ධ වෙනවා එතකොටදී. එහෙනම් අපි මේ පිං රැස් කර ගැනීම තුළ මොකද වෙන්නේ? පිනෙන් පිරුණ පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒ පෘථග්ජන. ඔහුට පිනෙන් පරලෝ යන්න පුළුවන්. එතකොට කාම සුගතියනේ, අර කාම දුගතිය සතර අපාය, කාම සුගතියට කියනවා මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. ඒතම් සෝතගාමී. තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙන්න පෙර තව පැත්තක් තිබුණා. තථාගතයන් වහන්සේ තමයි භව නිරෝධගාමී ප්‍රතිපදාවක් එලිකලේ භවගාමී ප්‍රතිපදාවේ ඊහා පැත්තට තව එකක් හොයාගත්තා. ඔය ඉඳුරන් පිනවීමේ සැප අතහැර වෙනත් සැපක් හොයා යාම. සැප අතහැර කියන්නේ අවබෝධයෙන් අතහැර නෙවෙයි. ඒ මග ඇරගොස්. එතකොට වුන්නේ ධානය උපදවා ගත්තාම ධානයෙන් කාලක්‍රියා කරලා රූපී බඹතල වල අරූපී බඹතල. රූපී ධානයෙන් රූපී බඹතල, අරූපී ධානයෙන් අරූපී බඹතල. ඒත් භවගාමී, ඒත් අනුසෝතගාමී.
මේ දාන සීල භාවනා කියන වචන තුන කොහාටද වළංගු වෙන්නේ කියන එක හොඳට ඉගෙන ගන්න. පාපේ නම් අපායටනේ ඒක වළංගු. දාන සීල භාවනා කොහාටද වළංගු වෙන්නේ? මතක තියාගන්න දාන සීල භාවනා තුන තුල බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණේ නැහැ. ඒක වෙනම ගන්න ඕනේ. ඒක නැතුව කරන්න පුළුවන් මේක. එතකොට පුණ්‍ය කිරියවත්තු සූත්‍රවල මේක පැහැදිලි කරලා ලබනවා දානය සහ සීලය අඩුවෙන් කළොත් දුප්පත් මනුස්සකම. දානය සහ සීලය මධ්‍යම ප්‍රමාණයෙන් කළොත් භවෝග සම්පත් හිමි මනුස්සකම. දානය සහ සීලය උපරිම කළොත් දෙවියන්. අන්න මේ පාපයට දුගතිගාමිත්වය දානයට සහ සීලයට තමයි මිනිසා තුළ දුප්පත්කම සැපත්කම සහ මේ කාම ලෝකයේ දේවත්වය හම්බ වෙන්නේ. ඒ පුණ්‍යක්‍රියා දෙකේ තුනම පුණ්‍යක්‍රියානේ. එතකොට මේ පුණ්‍යක්‍රියා කියන්නේ කර්මයේ විපාක තමයි. එතකොට මිනිසත් භවයේ දුප්පත්කම සැපවත්කම දෙවියන් අතර ඉපදී. අර පුණ්‍ය ක්‍රියේ වත්තු භාවනා කියන්නේ සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය බලන එකට නෙමෙයි. ඔය ඉන්ද්‍රිය ගෝචර සැපත මග ඇරලා ඉන්න මොනවා හරි සමාධියක් පරණ එක. දානමය කුසල්, සීලමය කුසල්, භාවනාමය කුසල්. භාවනාමය කුසල් වලින් තමයි භාවනාවෙන් පරලෝකයයි දානෙන් පරලෝකයයි රූපී අරූපී මමතලෝ ඉපදුනේ. අන්න භාවනාවට විපාක තියෙන්නේ පුණ්‍ය ක්‍රියාවත්වක් වෙන භාවනාව කියලා කියන්නේ මම ඒකයි. ඒතකොට ධර්මයෙන් උදෙන භාවනා කරන්න ගියාම මේකෙන් පුණ්‍ය ක්‍රියාවත්වක් බවට පත් වෙලා භවගාමී වෙනවා යරුණාම භව නිරෝධගාමී වෙන්න බෑ. එතකොට මේ දාන සීල භාවනා තුල අනුසෝතගාමී පුද්ගලයා තුල තිබෙනා වූ එකට වඩා එකක් හොඳ භවගාමී ප්‍රතිපදාව. අනුසෝතගාමී පුද්ගලයාට අපි ළඟට එන්න ඉස්සෙල්ලා අන්‍යාගමිකින් අරන් බලන්නද? ඔවුනුත් මේ පස්දර පිනවන්නේ නැද්ද? ඔවුනුත් මව්පියන් රැකගන්නේ නැද්ද? ඔවුනුත් යහපත් අයහපත් දේවල් කරන්නේ නැද්ද? ඒ දෙක තුල ඔවුන්ටත් මේ භවගාමීත්වය, සුගතිගාමීත්වය, දුගතිගාමීත්වය නැත්නම් අනුසෝතගාමීත්වය තමයි තියෙන්නේ. ඊට එහා ඇත්තෙම නෑ යාමක් එයාගම් වල. අපිට නම් යන්න පාරක්වත් මේකේ තියෙන අනුගියට බොහෝ දෙනෙක්. අර වේ එහෙම පාරක්වත් නෑ. මොකද පුද්ගලයා ඉක්මවා ගිය දහමක් නෑ ඒවයි. ඒ නිසා ඔවුන්ටත් අපි ඊට වඩා ගැඹුරු දහමක් බුදු සමය තුල තිබෙනවා, දර්ශනයක් තියෙනවා කියන එක සිංහල තේරෙන අයට කියලා දෙන්න ඕනේ. වනසා ගන්නවට වඩා එක්සත්ව ජීවත් වීම සඳහා උත්තරීතර බෞද්ධ දර්ශනයක් තුළ විදිසා එක්සත් වෙන එක තමයි ලෝකෙට හිතකර වෙන්නේ. අපේ වගකීම ඒ විය යුතුයි. වෙනසී යනවට වනසා ගන්නවට ඒක කොහෙද බුදුදහමේ තියෙන්නේ? එහෙම එකක් තියෙන්න බෑ. එහෙනම් අපි තවදුරටත් විස්තර කරගන්න වෙනවා. මෞඛසින් බිහිවි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් තමයි අපිට ඉන්නේ. එහෙම පුද්ගලයෙක් ඉන්නවා කියලා හඟවන එකට තමයි අසෘතවත් පෘථග්ජන භාවය කියලා කියන්නේ. ඒ අසෘතවත් පෘථග්ජන භාවය තුළ ඊට පස්සේ සංවර ප්‍රතිපදා දීලා තියෙනවා. පංචශීලය, දසශීලය, අටශීලය, සාමනීර සීලය, උපසම්පදා සීලය. අන්න මේ දානේ සීලය තියෙන නිසා උන්ට උන්වහන්සේලාට විපාක තියෙනවා ඉස්සරහට. විපාක නැත්තේ නෑ. නමුත් මේ විපාකයේ කර්ම විපාකයක් එක භවගාමී. පව විතරක් නෙවෙයිනේ කර්ම විපාක කියලා කියන්නේ. අපි කතා කරලා තියෙනවා මීට ඉස්සර පැහැදිලි කරද්දි මම හිතන්නේ මම ඔබට කියලා ඇති. කන්නම් කන්න විපාකම්, පව්කම් සහ දුක් විපාක. සුක්ඛං සුක්ඛ විපාකම්, පින්කම් සහ සැප විපාක, නැත්නම් ධාන කර්ම සහ ධාන විපාක. කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම්, පව්පින් කලවමේ කළොත් පව්පින් කලවම් විපාක. මේ සියල්ල කර්ම විපාක, මේ සියල්ල කර්ම මාර්ගය. කර්ම මාර්ගයේ ඉන්න පුද්ගලයාට තමයි කියන්නේ අනුසෝතගාමී පුද්ගලයා. එහෙනම් අපි මේ හැමදෙනාම මම දන්න විදිහට නම් මෙහෙමයි. අපි කියන වචනේ සමහර විට මම ආйти නොවෙන්න පුළුවන්, ඔබටත් තේරෙනවා නම් ආйти නොවෙන්න පුළුවන්. පොදුවේ ගන්නෙ. අපි මේ මාර බන්ධනයට අහු වෙලා ඒක තුර සෙල්ලම් කරන අය. සත්ත්ව උද්‍යානයට ගියාම කුරුළු පරාදීසය කියලා එකක් තියෙනවා. ඒක විශාල ලොකු දැලක් ගහලා තියෙනවා. ඈත. ඉතින් ගස්වල කුරුල්ලන්ට එහෙම යන්න බාධාවක් නැහැ. දොරක් තියෙනවා අපට ඇතුල් වෙන්න. දොර ඇරියේ නැත්තම් කුරුල්ලන්ට ඒකෙන් පිට යන්න බෑ. උන් හිතන් ඉන්නවා නිදහස තියෙනවා කියලා. උන්ට ඒ වුණාට නිදහසේ යන්න බෑ. සීමාවේ උත්තරීතර ඇවිදින්න පුළුවන්. අපිත් හිතන් ඉන්නවා අපි නිදහසේ ඉන්න කියලා වුණාට අපට පව තුළ, පින තුළ, ධාන තුළ භවගාමී සීමාවෙන් එහා පැත්තට යන්න පාරක් නැහැ.
ඒක මායාගේ හිරගෙදර මායාගේ දැල ජායිනෝ මාර බන්ධනා මේකෙන් නිදෙන්න දේශනා කරවදායි. එහෙනම් බහුතරයක් අනුසෝතගාමී නේද? බලන්න දානය තුළ සහ සීලය තුළ භාවනාව තුළක් තියෙන අනුසෝතගාමී බවක් බණ දන්නේ නැතුව කරන භාවනාව. මේ අස්පාදන්න ඕන අපට. ඇයි මේ සිත පිළිබඳ ධර්මතාවයේ දන්නේ නැතුව පුද්ගලයා වශයෙන් කටයුතු කරන්නේ? ඒ කටයුතු කිරීමේදී උට පින් සිද්ධ වීම, පව් සිද්ධ වීම, පින් පව් සිද්ධ වීම නැත්නම් ධාන කුසල් සිද්ධ වීම නැමැති මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක තුලින් ගැලවෙන්න බෑ. එනම් පවෙන් අපාය පැත්තට යන, පිනෙන් කාමසුගතිය පැත්තට යන, ධානයෙන් රූපී අරූපී බඹතල යන මේ ඔක්කොම කවුද? අනුසෝතගාමී. මගේ වචන වලින් කියනවා නම් කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං මේ කර්ම විපාක න්‍යායට අහුන හැමෝම අනුසෝතගාමී. අන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ මේ අනුසෝතගාමීන් තුලින් පටිසෝතගාමීන් පුද්ගලයන් හදන්න. මතක තියාගන්න. ඒක බුදුබණ තේරුම් ගැනීම තුළ මේ පාර වැරදි කියලා වෙනත් පැත්තකට හැරෙන්න ඕන අපි. ඇඟෙන් හැරෙනව නෙමෙයි. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නව. අරකේ තමයි දිට්ඨිංච උපගම්ම තියෙන්නේ. ඔය අනුසෝතගාමී එකේ දිට්ඨියක් තියෙනවා, මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටියට කියනවා මගේ මම මගේ ආත්ම කියලා. ඒකට උපගම්ම එළමිලා ඉන්නේ. ඒක වෙනස් කරගන්න එහෙනම් දස්සනේන සම්පන්නව වීම සඳහා අපට ඊට පස්සේ ඊතුරු කාලය අරගෙන දෙවෙනි පදේ විස්තර කරන්න වෙනවා. අරකේ අපි කතා කළා මේ පුද්ගලයා කවුද? ඉදපන වික්කේකච්චෝ පාපං කාමං කාමේච පටිවසති පාපංච කරෝති. එහෙනම් මේ කාමය කියන එකේ තියෙනා වූ හිස් අසාර බවක් තේරෙන්න ඕන. නැත්නම් ඒකේ සැප තියෙනවා කියලා ඒක පස්සේ යනවා. ඒක උපමා වලින් කොහොමද පෙන්වලා තිබෙන්නේ? සිහිනයක් කියලා නැද්ද? මස් කටුවක් කියලා නැද්ද? ගිනි අඟුරක් කියලා නැද්ද? ණයට ගත් එකක් කියලා නැද්ද? ණයක් කියලා නැද්ද? මොකද එකෙන් කියලා තියෙන්නේ? මේක හරි ගැඹුරු කරුණක්. ගැඹුරු කරුණක් කියන එකේ තේරුම මේක බාහිර ලෝකේ වස්තුවක තියෙන දෙයක් නෙවෙයි. Tamanගේ සිතේ හදාගෙන වැඩි දියුණු කරගන්නා වූ දෙයක්. ඒ නිසා අපි විසින් හදාගත්ත දෙයක් කියන එක තමයි බුදුසමයෙන් මේ කාම කියන වචනේ පෙන්නන්නේ. ඒකට මට විස්තර ගන්න මෙතන වෙලාව ගන්න බැරි වෙනවා. මම ඔබට කියලා දෙන්නම් පංචරාජ සූත්‍රයේ හරය. ඉතිහාස කතාවක තිබෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජවරු පස් දෙනෙක් එකතු වෙලා සාකච්ඡාවක යෙදුණායි කියලා. හැබැයි රාජ්‍ය පාලනය ගැන නෙමෙයි සාකච්ඡා කරලා තියෙන්නේ. අපි මේ කතා කරන සැප පහෙන් වඩා ශ්‍රේෂ්ඨ මොකක්ද කියන එක පිළිබඳව. ඒකයි පංචරාජ කියන්නේ රජවරු පස් දෙනා. එක්කෙනෙක් කියනවා රූපයෙන් ලබන ආස්වාදය, එක්කෙනෙක් කියනවා ශබ්දයෙන් ලබන ආස්වාදය, අනිත් එක්කෙනා කියනවා ගන්ධයෙන් ලබන ආස්වාදය, අනිත් එක්කෙනා කියනවා රසයෙන්, අනිත් එක්කෙනා ස්පර්ශයෙන්. Tamange මතය හරි. ඔවුන්ට සාකච්ඡා කරලා එකඟතාවයට එන්න බැරි වුණා. අපි මේකට වාද විවාද කරන එකේ තේරුමක් නැහැ. සවැත් නුවර ජේතවනාරාමේ මේවා පිළිබඳව කරුණු තේරෙන කෙනෙක් ඉන්නවා. අපි එතුමන්ට ගිහින් මේ ගැන කළ කරමු. අර තොරතුරු ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට වමාරනවා. අපි මෙහෙම එකතු වෙලා කතා බහ කරගත්තා. අපි පස් දෙනාට මේ විදිහේ සැප පහ අපිට උතුම්. මේක එක්කෙනා කියනවා මේකයි උතුම්. ඔබ වහන්සේ මොකද මේ ගැන කියන්නේ? අද රටේ හිතන හැටියට නම් රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට ගිහින් අන්තිමට පහස ගාව නතර වෙනවා. ඒකම ලොකු එක කියලා හිතන් ගන්නවා. නාට්‍යවල, චිත්‍රපටවල, හැම එක ගීතවල හැම එකේම ඒක ලොකු එකක් වශයෙන් පෙන්නනවා අපිට. ඒ නිසා අපිත් එතනට රැවටෙනවා. බුදුහාමුදුරුවන්ගේ උත්තරේ තේරුම් ගන්නකො මනාප පරියන්තං කෝ මහරජ. මේක තේරුම තමන් යමකට මමාපණං එයාට ඒක ලොකුයි. අර බලන්න එකක්වත් ලොකු නෑ නේ. එහෙනම් ලොකු කරගන්නවා කියලානේ අර පෙන්නන්නේ. ඒ නිසා මේ කාමය කියන එක තමන් සිතේ හදා ගන්නා වූ මුලාවක් කරුණාම සත්‍යක් නෙවෙයි. ඒකයි කවදාවත් ඒක විඳලා ඇති වෙන්නේ නැත්තේ.
ඔබ හිතන්නකෝ ඔබට මේ ජීවිතයට පෙර ජීවිත තව 1000ක් තිබුණයි කියලා. මිනිසුන් වශයෙන් අම්මලා තාත්තලා වශයෙන්. ඔය ඉන්ද්‍රිය ගෝචර සැපත නෙමෙයිද ලැබුවේ? ඒවා තියනවාද ඇති වුණාද? මේ ජීවිතේ මහලු වෙනකොට පෙනේවි ඇස් පේන්නේ නැතුව කන් හෙන්නේ නැතුව ඉන්ද්‍රිය දුර්වල යනකොට ඒවා එකක්වත් විඳින්න බැරි බක. නමුත් ඇති වෙන්නේ නැහැ. ආයෙත් ඒකයි විශාල මුලාවක් කියලා පෙන්නන්නේ. එනිසා ඒ පටිවසති වලින් නැවත නැවත ආස්වාදය ලැබලා කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒක ඒ නිසායි කියන්නේ පිපාසයට ලුණු දිය බීමක් කියලා. ලුණු දිය බීවහම පිපාසය වැඩි වෙලා එනවා. මස් කට්ටක් කියන එකේදී කට්ටේ කවදාවත් රසක් නැහැ. හක්ක තියලා හපන්න ගියාම ලේ රහ දැනෙන්නේ හක්ක තුවාල වුණා. මස් කට්ටේ නැහැනේ රසක්. මස් කට්ටේ මස් නැහැ. නම කට්ට හපනකොට හක්ක තුවාල වුණාම ලේ එනකොට මස් කට්ටේ තමයි ලේ රහ තියෙන්නේ කියලා වල්ලා හිතෙනවා. සුනකයා. උට තේරෙන්නේ නැති නිසා. අපිත් මේ බාහිර අරමුණක් දිහා බලලා රස විඳිනකොට ඒකේ තමයි ඒක තියෙන්නේ කියලා හිතනවා. නමුත් Taman හදාගත්ත හිතවිල්ල කියන එක තේරුම් ගන්න ගැඹුරු දහමක් ඕනේ. ඔන්න තව ටිකක් එහාට ගන්න. අපි මේ පංච සීලය, අට සීලය, දස සීලය, සාම සීල, උපසම්පදා සීලය තුල එකට එකක් ශික්ෂාපද උසස් වුණාට මේ පෘථග්ජන පුද්ගලයන් වශයෙන් මේ අනුසෝතගාමීත්වයේනේ අපි ඉන්නේ. අනුසෝතගාමීත්වයේ ඉන්න නිසා තමයි හැමෝම දාන සීල භාවනා කරලා පින් රැස් කරන දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකේ ඉපදිලා අනාගත බුදුරජාණන් වහන්සේ පටිසෝතගාමී ප්‍රාතිපදාව දේශනා කරන තුරු බලන් ඉන්න ලෑස්ති වුණේ. එසේ මෙසේ මුලාවකද වැඩලා තියෙන પરම්පරා ගණනාවක් තිස්සේ බලන්නකෝ. මේ 4 දෙනා ලෝකේ ජීවත් වෙනවා කියලා බුදුන් වහන්සේ වදාළා නම් ඊතුරු 3 දෙනාත් මේ ලෝකේ බිහි වෙන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව පටිසෝතගාමී පුද්ගලයා ඊළඟ එක්කෙනාට ත්‍රිතස්ස පුද්ගලයා කියනවා, ඊළඟ එක්කෙනාට කියනවා තින්නෝ හෝති පාරගතෝ බ්‍රාහ්මනෝ කියලා. ඒ 3 දෙනා බුදු දහමෙන් බිහි වෙන්නේ. නැත්නම් නැහැ. අන්න ඒකයි අපිට මේ බුදුරජාණන් වහන්සේ වැනි පුද්ගලයෙකුගේ උසස් චින්තනයේ වටිනාකම තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. දෙවෙනි පුද්ගලයා ගැන කොහොමද? ඉදපන බික්කේ කතංච බික්කවේ පටිසෝතගාමී පුද්ගලෝ. මහණනි කවුද මේ යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට යන කෙනා? පටිසෝතගාමී. එයාගේ චරිත ලක්ෂණ වගේක් පෙන්නනවා. ඉදපන බික්කේ ඒකච්චෝ කාමේච න පටිවසති. පාපංච න කරෝති. තව එහාට ටිකක් තියෙනවා දැම්ම කියලා දෙන්නේ නැහැ. මේ ටික විස්තර කරලා ඉන්න ඕනේ. දැන් මේක තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ හඳුන්වා දුන්නා වූ ඒකකයේ කුමක්ද? මේ පටිසෝතගාමී වෙන්න. ජීවිතේ එකක් වශයෙන් ඒකකයේ වශයෙන් අරන් බෑ. මේක ගන්න ඕන අරමුණක් පාසා හදන සහ වර්ධන එකක් වශයෙන්. අරමුණක් නම් ඊ අරමුණ දැන් නැහැනේ. හෙට අරමුණුත් නැහැ. උදේවත් නැහැ. දැන් තියෙන්නේ දැන් අරමුණ විතරයි. මේ අරමුණෙන් අරමුණට යන ගමනක් අපිට තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනනේ. මම මේක මෙහෙම පැහැදිලි කරලා දෙනවා ඔබට. අපි උපදිනකොට හැමෝම නිර්වත්. ජාතියක් නැහැ, ආගමක් නැහැ, කුලයක් නැහැ, නමක් නැහැ, බෞද්ධ මොකක්වත් නැහැ. ඒ ඔක්කොම ඊට පස්සේ අපට අමුතුවෙන් පැටලෙන දේවල්. ඒ පුද්ගලයා ජීවිත අවසානයේ මිය යනවා. එතකල් පුද්ගලයා ජීවත් වෙන්නේ. මලසිරුර දැකලා තියෙනවා ඔබ. මුත්ත කලේබරේ. හුස්ම ටික ගියා කියලා තමයි කියන්නේ. ශාස්ත්‍රීයව කියනවා නම් එහෙම නැත්නම් පණ ටික ගියා කියලා කියනවා. ඊට වඩා මට කියන්න පුළුවන් මේ මව් කුසෙන් බිහි වෙනකොට නෙමේ ප්‍රතිසන්දි ගන්නකොට ඇති වුණා වූ සිත ජීවිත අවසානයේ කයෙන් වෙන්වීමට මරණය කියනවා. එතකල් මේ ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකල්ම මේ සිත තිබුණා නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. සිත නිරන්තරයෙන් ඇතිවෙමින් නැති වුණා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කියන මේ පස් දොරෙන් ගන්නා අරමුණු අනුව සිත වෙනස් වෙනවා. ඇසෙන් නම් චක්කු විඥානය, කනෙන් නම් සෝත විඥානය, නාසයෙන් නම් ගාන විඥානය, දිවෙන් නම් જીවහා විඥානය, කයෙන් නම් කාය විඥානය. ඒවා ඔස්සේ අරමුණු ගන්නේ බාහිර දේවල් උදව් කරගෙන ඒවා නැතුව ගන්න පුළුවන් එක මනෝ විඥානය. කල්පනා වෙනවා, හීන පේනවායි කියන්නේ. එතකොට සත්වයා යන ස්ත්‍රී පුරුෂ ගිහිපැදි ભેදෙන්තරව කය සිතේ දෙක එකතුවක් නේ. අන්‍ය ආගමිකට පවා සිරි පිළිගන්න සිද්ධ වෙනවානේ එතකොට.
එහෙනම් මේ මියගිය පුද්ගලයාට පෙනෙන්නේ නැත්තේ, ඇහෙන්නේ නැත්තේ, කැපුවට රිදෙන්නේ නැත්තේ, තරහින් නැත්තේ මොනවා නිසාද? දැන් මේ සිත නැති නිසා. එහෙනම් කයට ප්‍රදාන වෙලා තියෙන සිතනේ. සිත නෙමේ සියලු කාරණාවල බාරකාරය වෙලා ඉන්නේ. ඒකනේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමායා කියන්නේ. ඉතින් අපි මේ සිත තේරුම් ගන්න නැතුව කය කොච්චර හදන්න හැදුවත් මුල වෙන්නේ සිත නම් ඒ සිත පිළිබඳ විග්‍රහයක් නැති ආගමකින් කොහොමද පුද්ගලයෙක් හැදෙන්නේ? ඔවුන්ට කාමේච පටිවසි පාපානං කරෝති වලින් එහාට යන්න පාරක් නැහැ. මොකද පටිසෝතගාමිත්වයක් නැහැ. ඒකේ හොඳ නරක දෙකක් බෙදාගෙන යනවා ඇරුණාම. ඊට එහා ගිය විග්‍රහයක් මේකේ තිබෙනවා ඒ නිසා. අපි ඒ නිසා කතා කරනවා සිත බුදුන් වහන්සේ මෙහෙමයි වදාරන්නේ. මම ඔබට මේක කියලා ඇති ආයෙ මතක් කරගන්න. අලුතෙන් ආපු අය ඉන්නවනම් මේවා කිව්වේ නැත්නම් තේරෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති. ඇහැට රූපේ, කනට ශබ්දේ. එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති. ඇහැට රූපේ, කනට ශබ්දේ ගොදුරු කරගන්න. හැබැයි එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් අපට තිබෙන්නේ. අපි හිතන් ඉන්නේ අරමුණු රසය ගන්නේ ඇස, කන, නාසය, දිව කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇස හෝ කන හෝ නාසය හෝ දිවකය අරමුණු ගන්නෙ නැහැ. අන්න වෙනස. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් වෙත්. ඒ ඉන්ද්‍රිය පහට සිත පිහිටයි. සිත ඔවුන්ගේ අරමුණු රසය අනුභව කරයි. දැන් එහෙනම් පස්කම් සුව කියන එකේ තේරුම පස්සාකාරයකින් සිත පිනවීම නෙවෙයි. ආන්න ගැඹුරු කාරණයකට ආවා. සිත. ඒ සිතට කියනවා එහෙන් රූපයක් පේනකොට චක්කු විඥානය, ඒ කියන්නේ ඒක හඳුනා ගැනීම. කනෙන් ශබ්දයක් ඇහෙනකොට ශබ්දය හඳුනා ගැනීම සෝත විඥානය, ගාන ජීවහා කාය විඥාන හය ඒ විදිහට අරමුණ හඳුනා ගැනීම. මේ විඥාණයෙන් විඥාණයට සිත වෙනස් වෙනවා, එහෙන් කනට කනෙන් නාසයට වෙනස් වෙනවා. එහෙනම් මව් කුසින් බිහි වුණ තැනලා කයක් ජීවිත අවසානයේ දක්වා තියෙන කයත් වෙනස් වෙනවා, සිත ඊටත් වඩා වේගෙන් වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වෙන එක තැනකට එන්න පුළුවන් නම් ඒ එක තැන තමයි අපේ අසංවරයට මුල සහ සංවරයට මුල දෙකම. ධර්මයේ දන්නේ නැති කෙනාට අසංවරයට මුල ඒක දන්නේ නැතිකම, දන්න කෙනාට ඒක සංවරයට මුල බවට පත් කරගත්තේ. කොහොමද අපි මේක තේරුම් ගන්නේ? අන්න ඒ විග්‍රහය තමයි අර ශික්ෂාපද සංවරය තුල නැත්තේ. අර අනුසෝතගාමීත්වය තුල නැත්තේ. පටිසෝතගාමී වෙන්න මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය තේරෙන්න වෙනවා. ඒ නිසා මම මේකට කියනවා බුදු සමයේ අභිධර්මය. මේ බුදු සමයේ අභිධර්මය කියන මම වචනේ පාවිච්චි කරන්නේ තුන්වෙනි සංගායනාවේ එකතු කරගත්ත චිත්තදායක රූප නිබ්බාන වලට නෙවෙයි. දෙවෙනි සංගායනාව, දෙවෙනි ධර්මදේශනාවේදී තථාගතයන් වහන්සේ පැහැදිලි කළ අනත්ත ලක්ෂණ සූත්‍රයට. අනත්ත ලක්ෂණ සූත්‍රයේ කතා කරනවා අපි හැමදෙනා සම්බන්ධයෙන් වෙනත් අර්ථයක්. අපිට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි තුනට අපි හැමෝටම තියෙන එකක් ගැන කතා කරනවා පංචස්කන්ධය කියලා. අර අනුසවතගාමී පුද්ගලයා පංචස්කන්ධයේ ආත්මය භාවිතා කරන අය. පංචස්කන්ධයක් ගැන දන්නෙත් නැහැ. පටිසෝතගාමී වෙන්න නම් පංචස්කන්ධයේ අනාත්මය තේරුම් ගන්න වෙනවා. පංචස්කන්ධයේ අනාත්මය තේරුම් ගන්න පංචස්කන්ධය තේරුම් ගන්න වෙනවා. පංචස්කන්ධය තේරුම් ගන්න ගියාපුවාම මුල ඉඳලා වරද්දාගත්ත තැන් හදාගෙන යන්න වෙනවා. යපනූල් බඳින වෙද මහත්තයා හරි හදිසියේ වන්තරයක් ජප කරලා වෙහිඩියක් කපන වෙද මහත්තයා හරි පංචස්කන්ධය කියන්නේ ශරීරයට. එහෙම එකක් ත්‍රිපිටකේ නෑ. ත්‍රිපිටකේ දෙවියන්ටත් භූතයින්ටත් බ්‍රහ්මයින්ටත් ඔක්කොටම මේ පංච උපාදානස්කන්ධය කියන එක තියෙනවා. අපට වෙනස තියෙන එක කය ඇසුරු කරගෙන පවතිනවා. භූත ප්‍රේත සත්වයින්ට කයක් නැතුව පවතිනවා. දෙවියන්ටත් කයක් නැතුව පවතිනවා. බ්‍රහ්මයින්ටත් කයක් නැතුව පවතිනවා. ආහාර දීලා හදා ගන්නා වූ කයක් නැතුව. ඒක හටගත් සැනින් නැසෙන ක්ෂණික ක්‍රියාවලියක්. ඒක මුල් කොට ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ ආර්යකාන්ත සීලය රකින්න බෑ. ඒක මුල් කළ ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ පටිසෝත්තගාමිත්වයට යන්න බෑ. ඒක මුල් කරගන්න නැතුව කර්මක්ෂය කිරීමේ කර්මේ නම් වූ අනිත් කර්මය කරන්න බෑ. අපි දැන් කතා කළේ කන්න කම්ම, සුඛ කම්ම, කන්න සුප්ප කර්ම විතරනේ. ත්‍රිපිටකයේ තව කර්මයක් තියෙනවා කරන්න කියලා.
ඒක පව් වලට අයිතිත් නැති, පින් වලට අයිතිත් නැති, පව් විපාකත් නැති, පින් විපාකත් නැති අර කර්ම තුනම ප්‍රහාණය කරන කර්මය කියලා පෙන්වන්නේ. කන්න කම්ම තස්ස පහනාය, සුඛ කම්ම තස්ස පහනාය, කන්න සුඛ කම්ම තස්ස පහනාය ආචේතනා. ඒ චේතනාවට තියෙනවා කර්මක්ෂය කිරීමේ කර්මය. කර්මක්ෂය කිරීමේ කර්මයට වැටෙන්නේ නැතුව පටිසෝතගාමී වෙන්න බෑ. අනිත් ඔක්කොම ඉන්නේ කර්ම රැස් කරන කම් වල ඕන් අනුසෝතගාමී. අනුසෝතගාමී කියන එකේ තේරුම ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න ඕන් ළඟ නෑ කියන එක. අපි බෞද්ධකමේ කොතරම් පහළටද වැටිලා තියෙන්නේ මේ. ඒ නිසානේ මේ කතා කරලා මහන්සි වෙලා උඩට ගන්න උත්සාහ කරන්නේ. මේ දන්න අය ඉන්නවා. දන්න අය වුණාට මට තේරෙනවා බොහෝ දෙනාට මේක තේරෙන්නේ නැහැ තාම කියලා. ඒ නිසා ඒක තේරුම් ගන්න. මම දැන් පෙන්නවා අපි සිත මොහොතින් ඇති වී නැති වෙන එක. තරහසිත, බයසිත, කනගාටුසිත, රූපසිත, ශබ්දසිත, ගන්ධසිත මේවා ඇති වෙනව නැති වෙනවා. ඒ ඇති වී නැති වෙන කාලය තුළ සිදුවෙන සියුම් සිද්ධියක් තියෙනවා. අරමුණක් බෙදා දක්වමින් බුදුරජාණන් වහන්සේක පැහැදිලි කරවදාරනවා. මොකක්ද අරමුණක් බෙදා දකින්නයි කියලා කියන්නේ? උන්වහන්සේ නමක් තියෙනවා. ඇහැට හම් වෙන එකට රූප රූපේ, කනට හම් වෙන එකට ශබ්ද රූපේ, නාසයට හම් වෙන එකට ගන්ධ රූපේ. ඒ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අරමුණු 6යි දොරවල් 6යි. මේ අරමුණු 6 මුල් කොටගෙන ඒවා විඳින්නා වූ වේදනා 6ක් තියෙන බව, සැප දුක් උපේක්ෂාවක් විඳින්නා වූ 6ක් තියෙන බව, ඒක හඳුනා ගන්නා වූ හැඳිනීම් හේවත් සංඥා 6ක් තියෙන බව, ඒකත් එක්කලා ඇලෙන ගැටීම් හේවත් සංකාර 6ක් තියෙන බව, ඒවා විශේෂයෙන් දැනගන්න විඥාන 6ක් තියෙන බව සත්තට්ඨාන කුසල නම් වූ සූත්‍රයේ පෙන්නනවා. 6ක් තියෙන්නේ කොහෙන්ද බලන්න? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින්. එන 6. එහෙනම් මේ පංචස්කන්ධ ධර්මතාවය හටගන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්න අරමුණු ඔස්සේ කියන එක තේරුම් ගන්න වෙනවා. ඒක එකකින් පැහැදිලි කරපුවම අනික් කොටත් තේරුම් ගන්න වෙනවා. ඇසට හමු වෙන රූපය හේතුඵලයක්. අපේ ඇසේ තියෙනවා ප්‍රසාදේ නැත්නම් අරමුණු ගන්න පුළුවන් හැකියාව. දැන් අඳුර වෙලා තියෙනවා වටපිට තියෙන මොකවත් පේන්නේ නැති. ඒවා තියෙනවා පේන්නේ නැහැ. පේන්නේ නැත්නම් ආලෝකේ නැති නිසා. ආලෝකයක් උන වෙනවා. ආලෝකේ වට වැටිලා පරාවර්තන වෙලා එනකොට ඒ රූපේ සටහන අපේ ඇසේ පහළ වෙනවා. ඒ ඇසේ පහළ වෙන රූපේ උදව්වෙන් ඉදිරියෙන් තියෙන රූපේ අපි හඳුනා ගන්නවා. ඒ නිසා බාහිර වස්තුවක් නෙමෙයි ගෝචර රූපය කියන්නේ. දැන් ওই අටවිස රූපේ විග්‍රහ කරන මේ අභිධර්ම වල තියෙනවා ප්‍රසාද රූප 6යි ගෝචර රූප 5යි කියලා. ප්‍රසාද රූප 5යි ගෝචර රූප 4යි 6ක් නැහැ. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද 5යි. එතකොට ගෝචර රූප ශරීරෙන්නේ තියෙන්න ඕන පිටපැත්තේ තියෙන ගෝචර රූප වෙන්න බෑනේ. මොකද ශරීරෙන්නේ අටවිස රූපෙට විග්‍රහ කරන්නේ. එහෙනම් මේ රූපේ කියන්නේ ඉස්සරහින් පේන රූපේ නෙමෙයි ඒකේ ආශ්‍රයෙන් සිතේ පහළ වෙන රූපේට. ශබ්ද රූපේ කියන්නේ ගලක් පුපුරන ශබ්දේ අකුණක ශබ්දෙට නෙමෙයි ඒක ආශ්‍රයෙන් අපේ සිතේ පහළ වෙන ශබ්දයට. අන්න එහෙමයි ඒක ගෝචර රූපයක් බවට පත් වෙන්නේ. Taman ළඟ තියෙන්න ඕන දෙයක් වෙනවා. එතකොට එහෙනම් ඒ රූපය තමයි අපි ඇසට හමු වෙනකොට හතුරා, මිතුරා, ඥාතියා, කැමැත්ත ආදී වශයෙන් බෙදාගෙන සැප දුක් උපේක්ෂා වශයෙන් විඳින්නේ. ශරීරය විඳිනවා නෙමෙයි අරමුණ විඳිනවා. රූප නැමැති අරමුණ. විඳින එක අපි ඇසෙන් රූප සංඥා වශයෙන් සහ හතුරා මිතුරා හඳුනන එකට සංඥාව කියලා කියනවා. හතුරා නම් අපි අනිවාර්යෙන් ගැටෙනවා, මිතුරා නම් ඇලෙනවා. මේ ඇලීම ගැටීම නැත්නම් අபிසංකරණය කරන කටයුතු කරන එකට සංකාර ස්කන්ධය කියනවා. මේ තුනෙන් වැඩ හතරක් කළා. රූපය වේදනාවෙන් ඉද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් දැකනවා. මේ ටික වාර්තා කරන්න කෙනෙක් ඉන්න ඕන. එයාට කියනවා විශේෂයෙන් දැන ගැනීමවත් විඥානය. එතකොට ඇසේ අරමුණ මුල් කොටගෙන, කනේ අරමුණ මුල් කොටගෙන, නාසයේ අරමුණ මුල් කොටගෙන, දිවේ අරමුණ මුල් කොටගෙන, කයේ අරමුණ මුල් කොටගෙන, සිතේ අරමුණ මුල් කොටගෙන ඕනෑම ස්ත්‍රියකට, ඕනෑම පුරුෂයෙකුට, ඕනෑම ගිහියෙකුට, ඕනෑම පැවිද්දෙකුට, ඕනෑම ආගමිකයෙකුට, ඕනෑම මිනිසෙකුට
මේ රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙනවා. අන්‍ය ආගමිකයන් කිසිවක් ඒවා ගැන දන්නේ නැහැ. අර අනුසෝතගාමී බෞද්ධයෝ කිසිවක් ඒවා ගැන දන්නේ නැහැ. කොහොමද ඉස්සරහට ගමනක් තියෙන්නේ? මේ බුදුන් වහන්සේගේ පටිසෝතගාමී ප්‍රතිපදාව පංචස්කන්ධය මුල් කොටගෙන, අනුසෝතගාමී ප්‍රතිපදාව පංචස්කන්ධයේ ආත්මය මුල් කොටගෙන, පටිසෝතගාමී ප්‍රතිපදාව පංචස්කන්ධයේ අනාත්මය මුල් කොටගෙන. දෙපැත්තට යන්නේ එහෙමයි. ඇයි අපිට පංචස්කන්ධය ඉගෙන ගන්න බැරි වුනේ? පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා උගන්වපු නිසා. පංචස්කන්ධය කියන්නේ රූප කියන්නේ ශරීරය, වේදනා සංඥා සංකාර නාම කියලා හදලා පෙන්නපු නිසා. අන්නේ වැරදි අවබෝධය තුළ තමයි අපිට මේ කටයුත්තට මේ ප්‍රවේශ වෙන්න බැරි වුනේ. දැන් මට පේනවා මෙහෙම පදයක්. චක්ඛුනා රූපං දිස්වා uppajjati සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. මොකද රූපේ ආස්වාදය කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අපි හිතනවා රූපය කියන්නේ ශාරීරික ආස්වාදය කියලා. නෑ. ඇහැට රූපයක් දැක්කම සැප හෝ සතුට උපදිනවා. ඒකට කියනවා රූපේ ආස්වාදය කියලා. එතකොට රූපේ ආස්වාදය කියන්නේ ශරීරය නෙමෙයි, ඇහැට හම්බවන රූප ආරම්මණය ආස්වාදය. එතකොට එහෙමනම් බුදුහාමුදුරුවෝ ආස්වාදයේ ආදීනය දැක නිස්සරණයටපත් වෙලා බුදු වුණේ. නම් රූපේ ආස්වාදයේ, ශබ්ද රූපේ ආස්වාදයේ, ගන්ධ රූපේ ආස්වාදයේ, ශබ්ද රූපේ ආස්වාදයේ ආදීන් ආස්වාද හයක් තියෙනවා අපට. ආස්වාද කියන්නේ ඒවට බැඳෙනවාට එතකොට කියනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. අන්න තණ්හා හයක් ඇති වෙන්නේ කය හින්දා නෙමෙයි, අරමුණු හයක් නිසා නේද? අරමුණු හයෙන්ම තණ්හාව දුරු කරන්න ඕන නේද? අර පටිසෝතගාමීත්වයට යාම. ඒ නිසා මේක දොරවල් හය මුල් කොටගෙන, දොරවල් හයෙන් හට ගන්නා වූ සිත් මුල් කොටගෙන දේශනා කරපු දෙයක්. ඒ මූල ධර්මයට කියනවා පංචස්කන්ධය කියලා. පංචස්කන්ධයට එන දේවල් තමයි අන්‍ය ආගමිකයන් හෝ ස්ත්‍රී හෝ පුරුෂ හෝ වරද්දාගන්නේ. ඒ ස්කන්ධපත්‍ය හටගත්තාම ඒකට ආපු අරමුණ රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, තරහද, හතුරද, මිතුරද ඕන එකක්. ඒක සමග ඇලීමත් මම, ගැටීමත් මම. මම ඉඳලා ඇලෙනවා නෙමෙයි, මම ඉඳලා ගැටෙනවා නෙමෙයි, ඇලීම මම වෙනවා, ගැටීම මම වෙනවා. අන්න එහෙමයි මේ මම හැදෙන්නේ. මම වුණාම ඒක මගේ වෙනවා, මගේ වුණාම ඒක මගේ ආත්මය වෙනවා. අන්න මේ මගේ මම මගේ ආත්ම කියන සංකල්පය සත්‍යය සතර ගෙනියනවා. පව මගේ වුණාම පව මගේ, පව මම, පව මගේ ආත්මේ, පවෙන් සතර අපායට. පින අල්ලා ගත්තාම පින හොඳ වුණත් අල්ලා ගැනීම මුලාපුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ පින මගේ, පින මම මගේ, පින මගේ ආත්මය. පින ඔස්සේ කාම සුගතියට. ඊට එහා ගිහින් ධානය අල්ලා ගත්තාම ධාන මගේ, ධාන මම මගේ, ධාන මගේ ආත්ම, ධාන වලින් රූපී අරූපී බඹතලවල. මුළු සංසාරේම ක්‍රියාත්මක වෙන්නේ මගේ සහ මම සහ මගේ ආත්ම කියන මුලාව තුල නම් ගැලවෙන්නේ කොහොමද? ඕන් අනුසෝතගාමී පටිපදාව. මේකට කියනවා ලස්සන සූත්‍රයක් විපල්ලාස කියලා. විස්තර වශයෙන් කියනවා නම් තව දවසකයි කියන්නේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තානි අත්තාති, අසුභේ සුභ සංඤිනෝ. මිච්ඡා දිට්ඨි ගතා සත්තා චිත්තං කිත්ත විසඤ්ඤිනෝ, සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ, නිට්ටය සුඛ ආත්ම සුභ වශයෙන් අරගෙන සත්වයා මිත්‍යා දෘෂ්ටි ගතික වෙලා ඉපදෙමින් මැරෙමින් සසර යනවාලු. එහෙනම් ඉපදෙමින් මැරෙමින් යන්නේ අපාය විතරක්ද? මනුස්ස ලෝකෙත් ඉපදෙමින් මැරෙනවා, දිව්‍ය ලෝකෙත් ඉපදෙමින් මැරෙනවා, බ්‍රහ්ම ලෝකෙත් ඉපදෙමින් යනවා. එහෙනම් මේ තුන් භවයේම සත්වයා යන්නේ නිට්ටය සුඛ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියක් තුළ බව බුදුහාමුදුරුවෝ තේරුම් අරගෙන උන්වහන්සේට මේ තුන් ලෝකෙටම ගුරු වෙන්න පුළුවන් වුණා. ඒ නිසා තිලෝ ගුරු. තුන් ලෝකේම නිට්ටය සුඛ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියක් තුළ සැප හොයමින් ඇවිදිනවා. ගැලවෙන්න නම් මේ නිට්ටය සුඛ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියෙන් බෑ. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ හොයා ගන්නට වෙනවා. ඔන්න අනුසෝතගාමීත්වයේ තරම. අර කුරුල්ල ටික කූඩු වෙලා ඉන්නවා වගේ, දන්නේ නැතුවා වගේ සසරට කූඩු වෙලා අපි ඉන්නවා. බුදු සරණින් ධම් සරණින් හැරුණාම ගැලවෙන්න වෙන පාරක් නැති බව තේරෙන්නේ නැහැ. තේරුම් ගත්තාම තමයි උත්සාහ කරන්න හිතෙන්නේ. දැන් මොකද්ද මේ පාපංච කරෝති කියන එකේ තේරුම?
ඔබේ භාෂාවෙන් නම් සතුන් මරපුවම පව් සිද්ධ වෙනවා. හොරකම් කරපුවම පව් සිද්ධ වෙනවා. ඒක ධර්මානුකූලව ඔබට කියන්න බැරිද? මොකද්ද සිද්ධ වෙනවා කියන්නේ? හේතු ඉතුරු වෙනවා. හේතු ඉතුරු වෙන කියන්නේ මොකද්ද? අනාගත ඵලයක් හටගන්න හේතුවක් ඉතුරු වෙනවා. ඒ අනාගත ඵලයක් හටගන්න හේතුවක් ඉතුරු වෙන එකට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. කොහොමද ඉතුරු වෙන්නේ? ඒක පුද්ගලයෙක් වශයෙන් බලන්න බෑ. අරමුණක් වශයෙන් බලන්න ඕන. මම එකක් කියලා දෙන්නම්. ඒක තමයි අනිත් හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ. තථාගතයන් වහන්සේ වදාරනවා අපට යම් දෙයක් දැනෙන්න කරුණු තුනක් එක්තන් වෙන්න ඕනයි කියලා. මේ ඇඟිලි තුන එකට එකතු වෙනවා වගේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ අන්න. ඇහි ප්‍රසාදයට ඉදිරියෙන් තියෙන ගෝචර රූපයයි අදවෙන් චක්කු විඥානය පහළ වුණාම ඒ තුන එකතු වෙනවට තමයි පස්සචෛසිකය කියන්නේ. පළවෙනියෙන් ස්පර්ශ වීම. ඒ අරමුණක් තුළ තමයි මේක විග්‍රහ කරන්න පුළුවන්. ඇහෙනම් රූප ස්පර්ශය, කනේනම් ශබ්ද ස්පර්ශය, නාසයෙනම් ගන්ධ ස්පර්ශය. පස් ඕනෙකට පස්ස හරිය. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා විඳින්න. සැප දුක් උපේක්ෂා වශයෙන් විඳි. වේදනා චෛසිකය. අර පස්ස වලට රූප ගත්තත් කමන්නේ. එතකොට වේදනාවයි. මෙන්න මේ විඳීම සැප දුක් උපේක්ෂා වශයෙන් ලැබෙනවා ඕන කෙනෙකුට. බුදුන්ටත් ලැබෙනවා. නමුත් විඳීම මම වෙනවට තමයි කියන්නේ වේදනා පත්‍ය තණ්හා. මම විඳිනවා නෙමෙයි විඳීම අල්ලගත්තාම මම හැදෙනවා වේදනා පත්‍ය තණ්හා. අන්න ඇහෙදී නම් රූප තණ්හා, කනේදී නම් ශබ්ද තණ්හා, නාසයේදී නම් ගන්ධ තණ්හා ඕන එකක් වේදනා පත්‍ය තණ්හා. තණ්හා වුණොත් ගැලවෙන්න බැරි විදිහට අහු වෙනවා කියන එකට තමයි උපාදාන කියන්නේ. උපාදාන වුණොත් හේතු ඉතුරු වෙනවා කියන එකට තමයි භව කියන්නේ. තණ්හා උපාදාන භව ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා සිද්ධ වෙනවා. ලෝභයේදී, දේශයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, ක්‍රෝධයේදී, පවයේදී, පිනේදී, ධානයේදී. අන්නේ තණ්හා උපාදාන භවවලට කියනවා පාපය කියලා. ආරි සත්‍යය. පාපංච කරෝති අන්න පෘථග්ජන පුද්ගලයා අනුසෝතගාමී පුද්ගලයා අරමුණේ මුලා වෙලා මේ තණ්හා උපාදාන භව හෙවත් අවිද්‍යා සංඛාරා කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ඒකයි. අවිද්‍යාව නැත්තම් නොදන්ම තුල මේ පුද්ගලයා මේ කර්ම රැස් කරනවා. ඇසනිසත් එහෙමයි, කනනිසත් එහෙමයි, දානනිසත් එහෙමයි. එතකොට සීමාව ඉක්මවා ගියා. මේ තණ්හා උපාදාන භව හේතු ඉස්කරුණාම හරියට ගොයන් ගහ මැරෙනකොට වී කරල පැහුණා වගේ. ගොයන් ගහ දැන් පොළොවට දැම්මත් පිච්චුවක් ප්‍රශ්නයක් නැහැ. වී කරලෙන් ඊළඟ ඵලය හට ගන්න පුළුවන් නේ පැලේ ඊළඟ කන්නට. ඒ ගොයන් ගහ ජීවත් වෙලා මොකද කළේ? ගහ මැරෙනකොට ඊළඟ පරපුරක් හදන්න අවශ්‍ය බීජයක් රැස් කළා ශක්තියක් ඒකට. ගහ මැරුණාට දැන් අරකට පරම්පරාව යනවා. මේ ගොයන් ගහ වගේ තමයි ශරීරයේ රැස් කරපු කර්ම බීජ අතට අහු වෙන්නේ නැහැ. ඒවට තමයි පින්පව් ධාන කුසල් කියන්නේ. ඒ පවෙන් නම් පවෙන් අසුදුගතිගාමී, පිනෙන් නම් සුගතිගාමී, ධානයෙන් නම් ධානගාමී කර්ම බීජ. කර්ම බීජ ඔක්කොම අවිද්‍යා පත්‍ය සංඛාරානේ. ඒකනේ කර්මක් ක්ෂය කිරීමේ කර්මයක් කරන්න ඕන වෙලා තියෙන්නේ. ඔන්න තේරුම් ගන්න ඕන දේවල්. දැන් එහෙනම් පටිසෝතගාමී වෙනකොට මොකද වෙන්න ඕන? මේ වර්තමාන අරමුණත් එක්කලා ජීවත් වෙන්න වෙන්නේ. අතීතය ගැන ගන්න බෑ, අනාගතය ගැන ගන්න බෑ, වර්තමාන මොහොතත් එක්ක ජීවත් වෙන්න ඕන. පාරේ යද්දිද, රජාජකාජී කරද්දිද, කෑම ගන්නිද්දිද, චිත්‍රපටයක් නරඹද්දිද, ඒ මොහොතට මොන අරමුණ සමගද ඔබ ඉන්නේ? ඒ අරමුණට අහු වෙනවද නැද්ද? අරමුණෙන් ගැලවෙන්න මොකද කරන්න ඕන? මේ අරමුණක ක්‍රියාකාරීත්වයේ ඉන්න වෙනවා. බලන්න පංචශීලය හරි අටශීලය හරි දසශීලය හරි සාමණේර සීලය උපසම්පදා සීලය හරි තුල අරමුණක ක්‍රියාකාරීත්වයේ ඉන්නවද කියලා කවුරු? එහෙනම් අපි ඒකට කියනවා පුද්ගල සංවරය. පුද්ගල සංවරය අපි බැහැර කරන්නේ නැහැ, සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ඒ අය මට්ටමින් ඉන්න ඕන. ඒක යම් ආකාරයක ශික්ෂාපද සංවරයේ විරතියක් වෙන්වීම. නමුත් ඇතුළතින් වෙන් වෙලා නැහැ. ඒ ඕනෑම කෙනෙකුට මුල් වෙන සීලයක්නේ පංචශීලයටත් මුල තියෙන තිසරණය. අටශීලයටත් මුල තියෙන තිසරණය. දසශීලයටත් මුල තියෙන තිසරණය. එහෙනම් තිසරණේනේ ගැඹුරු අර්ථ තියෙන්නේ මේක බාහිර පේන එක. අර තිසරණය අපිට පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ.
ඒක නිකන් කියනවා විතරයි. දැන් එහෙනම් මේ තණ්හා උපාදාන භව වෙන ක්‍රියාවලිය පාපංච කරෝති. කාමේච පටිවසති. ඒකෙන් වෙන්නේ ඒක තමයි. ආස්වාදය ආදීනව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න වෙනවා. අරමුණ මමත්වෙන් ගත්තාම යලි විඳින්න හේතුවක් ඉතුරු වෙන එක තමයි ආදීනවය. නැවත උපදින්න මෙලෝ වශයෙන් කර්ම විපාක පරලෝ වශයෙන් ප්‍රතිසන්දි විපාක සඳහා හේතුවක් ශේෂන එක තමයි ආස්වාදයේ ආදීනවය. අර ආදීනවෙන් ගැලවෙන්න නම් ආස්වාදයෙන් ගැලවෙන්න වෙනවා. ඒකට කියනවා නිස්සරණය කියලා. අරමුණෙන් අරමුණට ගැලවීම සඳහා බුදු සමයේ නිස්සරණය පාවිච්චි කරන්නට වෙන්නේ. සම්බුද්ධත්ව සූත්‍රයේ බුදුහාමුදුරුවෝ වදාරනවා. මහණෙනි මම ආස්වාදයේ වශයෙන් දැකලා ආදීන වශයෙන් දැකලා නිස්සරණයටපත් වෙනකම් බුද්ධ කීවේ නැහැ. සම්මා සම්බුද්ධ කියලා වදාළේ ආස්වාදයේ ආදීන දැක එයින් මිදුණෙන් පස්සේ. අනිත් හැමදෙනාටමත් ආස්වාදයේ ආදීන දැක නිස්සරණය අවශ්‍යයි පටිසෝතගාමී වෙන්න. මේ දහම් පෙළේ හැටියට මම මේ කතා කරන්නේ. තව සූත්‍ර වෙනත් විදිහට තියෙනවා. ඒ නිසා නේද ධර්ම ශ්‍රවණය කරන්න ඕන. දැන් මේ කතා කරපු හැම එකක්ම වනපොතේද තියෙන ඔබ ගාවද? මේ බණ කියනවා කියන්නේ ඔබ ගැන කතා කරන එක. ඔබ ගැන විවරණය කරන එක. ඔබ බෙදලා දක්වන එක. ඔය ස්ත්‍රියක් පුරුෂයෙක් කියන අදහසෙන් නෙමෙයි. ඔබේ ඇසකරනාසයේ දිවකය මුල් කරගෙන සසරට බැඳෙන හැටි. ඇසකයනාසයේ මුල් කරගෙන ස්කන්ධ පංචකේ උපාදානස්කන්ධ වෙන හැටි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න උපාදානස්කන්ධ පරිහරණය දුක් තමයි. උපාදානයෙන් මිදීම මුල් කොටගත්ත දේ බුදුදහම උපාදානයේ මුල් කොටගෙන අසර ඇල්වීමට යොදාගත්තට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. උපාදානයේ තුල තමයි අනුසෝතගාමීත්වය තියෙන්නේ. ඒ හින්දා ඒ පුද්ගලයා ඕන තරම් ඉඳීවි. ඔවුන් බුද්ධං සරණං ධම්මං සරණං කියාවි. ඊවාට පටිසෝතගාමී වෙනතුරු ධර්මයේ සරණ වළංගු වෙන්නේ නැහැ කාටවත්. ධර්මයේ සරණ වළංගු වෙන පුද්ගලයාට තමයි බුදුහාමුදුරුවෝ මෙතන නමක් දෙලා තියෙන්නේ පටිසෝතගාමී. මොකද්ද අපි හොයාගන්න ඕනේ? අනිත් පැත්තට යන්න ඕනනේ. මොකද්ද අනිත් පැත්තට යනවයි කියලා කියන්නේ? ලෝක සමුදයංච භික්ඛවේ දේසිස්සාමි ලෝක අත්තගමංච. ලෝකේ හැට ගන්න හැටි සහ ලෝකේ ඉක්මවා හැටි දේශනා කරනවා කියන්නේ. ලෝකේ කියන්නේ මේ පෘථිවියෙන් අයින් වෙනවා කියන එක නෙවෙයි එතන. ඔය බුදුදහමේ ලෝක කියන්නේ ඔය රූප වේදනා සංඥා සංකාර පහට. ඒ පහ තුල මමත්වයෙන් ගැනීමෙන් දුක හට ගන්න හැටි තමයි ලෝක සමුදයංච කියන්නේ. අත්තගමංච කියන්නේ ඒක ඉක්මවා යන හැටි. අර බලන්න. පටිසෝතගාමී පුද්ගලයාට තමයි ඉක්මවා යන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්නේ ඉක්මවා යන්න කටයුතු කරනවට තමයි භාවනාව අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක දන්නේ නැතුව කොහොමද භාවනා කරන්නේ? එතකොට අර බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සලා හිටියා වූ ආලාර කාලාමලා උද්දකලාමලා කරා වූ කෙලෙස් යටපත් කරන අනුසෝතගාමීත්වයේ තව එක පියවරකට යන්න පුළුවන්. අවිද්‍යාව තුල. විශේෂයෙන් මේවා කරුණාකරලට කියලා දෙන්න වෙනවා. මොකද භාවනාව කිරීම මහ විශාල උද්‍යෝගයක් ඇති පිරිසක් ඉන්නවනේ ඉඳගෙන භාවනා කරන අය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ. අනුන්ට සවන් දෙන්න ඕනේ ඔය පරතෝච ගෝසෝ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක අපි ගත්තොත් දේශකින් වහන්සේලාගේ නම් ධර්මයට සවන් දීලා තමා පිළිබඳ තේරුම් ගන්නට වෙනවා. තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට යනකොට තමයි යෝනිසෝ මනසිකාරය ආරම්භ වෙන්නේ. එතකන් තියෙන්නේ ආයෝනිසෝ මනසිකාරය. දැන් මේ කර්ම රැස්වීම නෙමෙයි ඊළඟ එකේ තියෙන්නේ කර්මක්ෂය වීමේ කර්මය. ෂය වෙන්නේ කොහොම කළොත්ද? අර හේතු ඉතුරු වුණොත් ශරීරයත් මේ යනවා සිතත් නැසෙනවා. නමුත් ශරීරෙත් නෙමෙයි සිතෙත් නෙමෙයි මේ හේතු ඉතුරුනේ ඊට එහා පැත්තට ඒ නිසා මේ හේතු වල ඵලය අර ගොයන් ගහ වී යටේ ආපහු වතුර වැටෙනකොට පැලවෙනවා වගේ ප්‍රතිසන්දි. විඥානය මෙතනම නැති වෙනවා. විඥානය පරලෝට යන්නෙත් නැහැ, මෙහෙන් එහාට යන්නෙත් නැහැ, කය යන්නෙත් නැහැ, සිත යන්නෙත් නැහැ. එහෙම යනවා නම් තමයි ආත්මයක් යනවා කියලා ගන්න. ඒක බුදුදහමේ නැහැ. ඒ නිසා රැස් කරපු පව් වලට ඵලය, රැස් කරලා පින් වලට ඵලය, රැස් කරපු ධාන වලට ඵලය තමයි අනාගතේ කියන්නේ.
පව් වලටත් අනාගතයට නම් පින් වලටත් අනාගතයට නම් ධානයටත් අනාගතයට නම් පරලොව නොයාම නෙමෙයිද බුදුහාමුදුරෝ දේශනා කරවදාලේ. ඔය එක තැනකටවත් ගිහින් ආපහු බුදුදහම හොයාගන්න වෙන්නේ නැහැ. වැදගත්කම ඒකයි. මනුස්ස පටිලාභෝච සද්ධම්මස්සච දේශනා. දෙකයි ඕන කියලා තියෙන්නේ. වෙන මොනවාවත් ඕන කියලා ත්‍රිපිටකේ පෙන්වන්නේ අක්කන සූත්‍රයේ. මනුස්ස ප්‍රතිලාභය ලැබෙන්න වෙනවා සදහම් හමු වෙන්න වෙනවා උත්සාහ කරන්න. එතනින් එහා පැත්තට දෙවියෝ බ්‍රාහ්මණයෝ යකු ප්‍රේතයෝ වෙලා එතකොට මනුස්ස ප්‍රතිලාභය නැහැ. එහෙනම් කරන්න බෑ. ඒ කර්මයෙන් විපාක විඳින්න ආරණාම එතන ඒ සැප හෝ දුක් හෝ විපාකේ විඳින්න ආරණාම ඊට එහාට දියුණු කරන්න බෑ. ඒ නිසා තමයි මේ මනුස්ස ප්‍රතිලාභය වැදගත්කම. මෙතරම් පැහැදිලිවම පැහැදිලි කරන්න භාෂාවක් තියෙන සංනිවේදනය කරන්න පුළුවන් කමක් තියෙන්නේ අපට තමයි. අන්න ඒ නිසා අපිට මේ රටට ජාතියට අනිකුත් දිනුවට වඩා මේ ආගමික බව වටිනවා දර්ශනය කියන එක. ඒක කටපාඩමින් අරන් ගියාට පොත අරන් ගියාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි අවබෝධය ලබා ගත්තා නම් ඊළඟ පරපුරත් අවබෝධය ලබා ගන්න අය බවට පත් වෙනකොට පරපුරෙන් පරපුරට යනවා. ඒ කියන්නේ අපිට ප්‍රායෝගික වෙන්න තියෙනවා. ඒ නිසා බෞද්ධකම යනු අනුසෝතගාමීන් බහුල වීම නෙමෙයි ඔවුන් අතරින් තේරුණ පිරිසක් පටිසෝතගාමීන් වීම. අපේ ධර්ම දේශනාවල බලාපොරොත්තු වෙයි. කොහොමද මේක කරන්න ඕන? අර වචන තුනෙන් මම කියන්නම් හැබැයි ගැඹුරු වැඩි. නැවත නැවතත් අහලා තේරුම් ගන්න. අර තින්නම් සංගති පස්සෝම ගන්න වෙනවා. ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට කයට මේ තුනක එකතු වීම පස්සචෛසිකයයි. ප්‍රසාදයත් ගෝචර රූපයත් චක්කු විඥානයත්. මේ තුනට එකතු වෙනකොට පස්ස කියලා කියනවා. ඒ අරමුණක් හට ගන්න හැටි සහ අරමුණේ ඇලෙන හැටි මේ පෙන්නන්නේ. ස්පර්ශ වුණ දේ රූපයක් නම් රූපය විඳිනවා. ස්පර්ශ වුණ දේ කනට ශබ්දයක් නම් ශබ්දය විඳිනවා. ස්පර්ශ වුණ දේ ගන්ධයක් නම් ගන්ධය විඳිනවා. ඒක බුදුහාමුදුරුවෝ විඳින්න ඕනේ. ඒකයි පස්සපච්චා වේදනා කියන්නේ. ඒ වේදනාව සැප දුක් උපේක්ඛ වශයෙන් ගන්නත් ඕනේ. ඒකේ වරදකුත් නැහැ. එතනින් එහාට නෙමේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ වේදනා පච්චයා තණ්හා. අන්න වේදනාව අල්ලගත්තාම වේදනාව මම වෙනවා. නැත්තම් තණ්හා කියන්නේ මම තණ්හායි මමයි දෙකක් නෙමෙයි. ඉස්සල්ලා පාර පෙන්වුවා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භව අන්න සිද්ධ වුණා. භවගාමි කර්මය සිද්ධ වුණා. එහෙනම් යන්න ඕන. දැන් මේක නොවි අවසන් කරන්න බැරිද අපට? ඔය භව වෙන එකට තමයි කියන්නේ පටිච්චසම්පාදනයයි අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යා පත්‍ය සංඛාරා යටතේ අපුඤ්ඤාවි සංඛාරයත් අවිද්‍යා පත්‍ය සංඛාරා. පුඤ්ඤාවි සංඛාරයත් අවිද්‍යා පත්‍ය සංඛාරා. ආනිජ්ජාවි සංඛාරයත් අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ එකකවත් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධේ නැහැ. මේ හැම එකේම තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා තියෙනවා. තස්සා ඒව තණ්හාය පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා අන්න ඒ තණ්හාව රූපේ දෙනම් රූප තණ්හාව ශබ්දේ දෙනම් ශබ්ද තණ්හාව ගන්ධේ දෙනම් ගන්ධ තණ්හාව අශේෂ විරාග නිරෝධෝ ශේෂ වෙන්නේ නැතුව ශේෂ තියන්නේ නැතුව ඔබට රාග වෙනකොට විරාග කරන්න පුළුවන් නම් එහෙනම් මොකද වෙන්නේ නිරෝධ වෙනවා. එතකොට තණ්හා නිරෝධ වෙනවා තණ්හා නිරෝධ වුණොත් උපාදාන නිරෝධ වෙනවා උපාදාන නිරෝධ භව නිරෝධ වෙනවා. තණ්හා නැත්නම් උපාදාන නැහැ උපාදත් නම් භව නැහැ. තණ්හා උපාදාන භව නම් වරහන් ඇතුලේ අවිද්‍යා සංකාර. තණ්හා නැත්නම් උපාදාන නැහැ උපාදත් නම් භව නැහැ ඒක වරහන් ඇතුලේ විද්‍යා විමුක්ති. එක සැරයක් තව සැරයක් මේ විදිහට විද්‍යා විමුක්ති අරමුණ සමග නොයල්මෙන් මමත්වෙන් නොගැනීමෙන් බලන්න ස්කන්ධ පංචකයෙන් පංචකයට නිවේද කර්ම රැස් කරලා තියෙන්නේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට නිවේද කර්මක්ෂය කරන්න ඕන. වර්තමාන මොහොත නේද යොදා ගන්න ඕන. අන්න මේ පුද්ගලයාට ඊට පස්සේ Taman ධර්මයේ තේරෙන්න ඉස්සලා එකතු කරගත්ත කොටසක් තියෙනවා චිත්තාභ්‍යන්තරේ වට කියන උපන්න කුසල් ලෝභ දේශ මොහ. දැන් මේවා වර්තමානයේට ඇවිදින් ඉවර වෙන්න ඕනේ. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. මේ ලෝභ දේශ මොහ ශේකරණ ප්‍රතිපදාව යන පුද්ගලයා නিত্য සුඛ ආත්ම පාවිච්චි කරන්නේ නැහැ. තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා පාවිච්චි කරන්නේ නැහැ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය උපාදානයෙන් භව නිරෝධය පාවිච්චි කරන්නේ. ඒක අවිද්‍යා සංඛාර නෙමෙයි විද්‍යා විමුක්තිය. පටිසෝතගාමි පුද්ගලෝ. මේ වෙනකොට කවුද දන්නවද යා?
එයා සක්කාය හඳුනාගෙන දිට්ඨිය ප්‍රහාණ කරන කෙනෙක් වෙනවා. සක්කාය හඳුනා ගන්න හැටි කියලා දෙන්න. සක්කාය කියන්නේ මේකයි. එහෙම අරන් බෑ. එහෙම ත්‍රිපිටකේ නැහැ. ඇහැට රූපයක් හම්බ වෙනකොට රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන පහට සක්කාය කියන්නේ. ඒක පංචස්කන්ධයට සක්කාය කියන්නේ. ඒකට එන දේ ආපහු මම කොට ගත්තාම සක්කාය දිට්ඨියවත් පංච උපාදානස්කන්ධය. එතකොට සක්කාය දිට්ඨිය මොකද්ද? සංයෝජනයක්. අරමුණෙහි බැඳෙනවා. එතකොට හේතු ඉතුරු වෙනවා. මම කොට ගැනීමෙන් නේද හේතු ඉතුරු වෙන්නේ. සංයෝජනයන්ට බැඳී සතර ගමන යන්න ඇරුණාම නිවන් ලබන්න පුළුවන්ද? සංයෝජනයන් කඩන්න ඕන. දැන් අරමුණ නම් සක්කාය දිට්ඨිය බැඳෙන්නේ අරමුණෙන් අරමුණට කඩන්න ඕන නේද? එක සැරයක් කරනකොට ඉවර වෙන්නේ නැහැ නේද? ඔය කය 32කට බෙදලා මම කියලා මේ කෙනෙක් නැහැ ඒක කියලා අදහස් හිතේ තියන් ඉන්න අය ටිකක් කල්පනා කරලා බලන්න. කය සම්බන්ධ විග්‍රහයක් නෙවෙයි මේක පවතින්නේ. රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන්. ඒකට සක්කාය කියනවා. ඒකට එන්නේ පවද පිනද ධානයේද රූපේද ශබ්දේද ගන්ධේද හතරද මිතුරද තරහද වෛරයේද ක්‍රෝධයේද. ඒ ඕන එකක් සක්කාය දිට්ඨි. එතකොට මම වෙන්නේ මොනවද? කය නෙමෙයි. කයත් මම වෙනවා අරමුණට ගත්තාම. ලෝභයට, ද්වේෂයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, පවට, පිනට කියලා නමක් මම කියන්නේ. අල්ලා ගැනීමට කියන නමක් මම කියන්නේ. තණ්හාවට කියන නමක් මම කියන්නේ. මම නම් මගේ, මගේ නම් මගේ ආත්මය. අන්න අපේ දර්ශනය. ඒකට තමයි බුදුහාමුදුරුවෝ නිත්‍ය සුඛාත්ම කියලා දේශනා කරලා තිබෙන්නේ. බුදුහාමුදුරුවෝ ධර්මයේ වශයෙන් අනිදුක්ඛානාත්ම දේශනා කළාට මිනිසා සංස්කාර නිත්සුඛාත්ම වශයෙන් අරගෙන එක දන්නේ අතර ඇවිදිනවා. නිත්‍ය සුඛාත්ම වශයෙන් අරගෙන අපාය යන්න, දිවි ලෝක යන්න, බ්‍රහ්ම ලෝක යන්න ඇරුණාම සතරින් ගැලවෙන්න කාටවත් බෑ. මන්දයක් ධර්මයේ අනුව අනිදුක්ඛානාත්මයයි. මම කිව්වොත් ධර්මය කියන්නේ අනිත්‍ය විතරයි කියලා. අද නම් මම පැහැදිලි කරන්නේ නැහැ එච්චර දුරට. ඒ ත්‍රිලක්ෂණයේ පැත්තේ. මේක තව ලස්සන වදනක් මෙයාට කියන්න කැමතියි මම. මතක තියාගන්නයි කියන්නේ තව දවසක විග්‍රහ කරන්න. මේ කුරුණෑගලනේ. කුරුණෑගල උදාහරණයට ගනිමු. කුරුණෑගල මැද නගරයක්. නුවර පැත්තෙන් ඉන්න පුළුවනි. දවුළු පැත්තෙන් ඉන්න පුළුවන්. ත්‍රිකුණාමල වඩපොළ දෙපැත්තෙන්ම. අනුරාධපුර පුත්තලම හලාවත පැත්තෙන් ඉන්න පුළුවන් මේ පාරේ. අර පැත්තෙන් මීගොම පැත්තෙන් ඉන්න පුළුවන්. අර පැත්තෙන් කොළඹ පැත්තෙන් ඉන්න පුළුවන්. කොහෙන් ආවත් ඔරලෝසු කනුව ගාවටනේ. ආයේ ඔරලෝසු කනුවට ගාවට එන්න ඕන කට්ටිය කොළඹට ගිහින් එන්න ඕනේ නැහැ නේ ත්‍රිකුණාමලේ කට්ටිය. ත්‍රිකුණාමලෙන් ඉන්න පුළුවන්. අනුරාධපුරේ කට්ටිය කොළඹට ගිහින් එන්න ඕනේ අනුරාධපුරෙන් එන්න පුළුවන්. එක තැනට එන්න පාරවල් මේකේ 7ක් තියෙනවා. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. ඕන පාරකින් එන්න පුළුවන්. දැනට මම පාරවල් 5ක් 6ක් ඔබට කියලා දෙන්නම්. වචනින් විතරක්. ත්‍රිලක්ෂණයේ එක පාරක්. මේකේ ditta ධර්ම පරයයක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ උගන්වපු එකේ දුක්ඛ ධම්ම පරයයයි දුක්ඛ නිරෝධ ධම්ම පරයයයි කියලා දෙකක් තියෙනවා. අර නිත්‍ය සුඛාත්ම බුදුහාමුදුරන්ගේ නෙමෙයි මායාවේ. ඒකකින් දුක තමයි හම්බ වෙන්නේ කාට වුණත්. අන්න ඒකේ අනිදුක්ඛානාත්මය පිළිගත්තාම නිවීමට කුරුණෑගල නගරයට එන්න පුළුවන් වෙයි නිවීමට පාර. චතුරාර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. ඒකේ පළවෙනි එක දුක්ඛ සමුදය, දුක හේතුව. ආන් ඒක තමයි දුක්ඛ ධම්මපරියාය. ඒක ඊළඟ එකේ තියෙනවා නැති උතන මාර්ගය. අන්න දුක්ඛ නිරෝධ ගාමිනී පරියාය. චතුරාර්ය සත්‍ය දෙකක් එක ධම්මපරියායක්, එකෙන් ගැලවෙන පරියාය අනිත් දෙක. දුක හේතුව බැඳෙන හැටි නැති උතන මාර්ගය අනුගමනීය ප්‍රතිපදාවෙන් ඒත් කුරුණෑගල නගරයට හේවත් නිවීමට පටිච්චසමුපාදේ අංග 12යි නැත්තම් පහ ගත්තත් කමන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා දාජරා මරණ. ඒ තමයි සතර ඇවිදින පැත්ත. අපි ළඟ ක්‍රියාත්මක වෙන දේ. ඇසට අරමුණක් හම්බ වුණාම කනට අරමුණක් හම්බ වුණාම ඊතර සිදුවෙන සියුම් ක්‍රියාවලිය තමයි පටිච්චසමුපාදේ කියන්නේ. ඇලෙන පැත්ත අනුලෝම කියලා කියනවා. එහෙනම් ඒක එක ධම්මපරියායක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කළේ පටිච්චසමුපාදේ නිරෝධය තමයි දුකින් ගැලවෙන පරියාය. එහෙම නැත්නම් අපි ගන්නවා සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානේ ඒ හතරේ තියෙන්නේ
කාය මුල් කොටගත්ත වේදනා චිත්ත ධම්ම ක්‍රමයක් ඔස්සේ අර වැරදි එකෙන් ආපහු ගැලවෙන හැටි. ඒකේ මුලාව තමයි අසතිය. පමාව. සතිමත් වීමෙන් පමාවෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් කර්ම හතර. කන්න කර්ම සුඛ කර්ම කන්න සුඛ කර්ම භවගාමී. කර්මක්ෂය කිරීමේ කර්මය භව නිරෝධගාමී. මේ ඕන එකකින් පෙන්වන්නේ වැරදින හැටි නිවැරදි කරගන්න හැටි. මේ හතරම පහම දැනගන්න ඕනේ. ගැලවෙන්න ඕන නම් එකකින් හරියට දැනගන්න. දේශකින් වහන්සේලා වශයෙන් අපි ඕන එකකින් කියන්න ඕන. නමුත් ඔබ මේ එකකින් තේරුම් ගත්තාම මේ පටිසෝතගාමී ප්‍රතිපදාව යන්න පටන් ගන්නවා. එතකොට තමයි දුකට හේතු අස් වෙන්න පටන් ගන්න. එහෙනම් බුදුදහම දුක්ඛාගමක් නෙමෙයි. වැරැද්ද තුළ ජීවිතය දුක් බවට පත් වෙනවා. නිවැරදි කරගත්තාම දුක් නැති වූ තැනක් ජීවිතය තුළ බුදුදහමේ. ඒ නිසා බෞද්ධයන් හිතන පරිදි මරණයෙන් පස්සේ යන නිවනක් නැහැ. පවෙන් පරලොව, පිනෙන් පරලොව, ධානයෙන් පරලොව. මම උදාහරණයක් පෙන්නලා තියෙනවා. ඒ කාලේ හිටපු චුන්ද සූකරිකයා. ඌරමරලා පව සිද්ධ කරලා අන්න අபிසංකාරයෙන් පවෙන් පරලොව ගියා. ඒ කාලේ හිටපු සමන මාලකාරයා නැත්තම් මට්ටකුණ්ඩලි දිව්‍ය පුත්‍රයා බුදුන් කෙරෙහි පැහැදිලා පුණ්‍ය චේතනාවෙන් පිනෙන් පරලොව ගියා. ඒ කාලේ හිටපු ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ධාන වඩාගෙන ධානයෙන් රූපී අරූපී බඹතලවල ගියා. ඒ කාලේ හිටපු සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ කොහෙද ගියේ? පරලොව ගියේ නැහැ. එහෙනම් කන්න කර්ම කරලත් නැහැ, සුඛ කර්ම කරලත් නැහැ, කන්න සුඛ කර්ම කරලත් නැහැ. කරලා තියෙන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය. පරලොව නොයන මග කර්මක්ෂය කිරීමේ කර්මය විතරයි කියලා ඔබට පිළිගන්න වෙනවා නේද? දන්නේ නැති වුණාට. බුදුදහමේ උගන්වන්නේ පරලොව යාමක් නෙමෙයි, පරලොව නොයාමක්. මම ඉන්න හින්දායි පරලොව යන්නේ. මම නැති වුණාම යන්න කෙනෙක් නැහැ සසරේ. මම යනු විශාල මුලාවක්. ඔන්නෝමයි මේක උගන්වන්නේ. ඒ මුලාව තුළ මොනතරම් ප්‍රශ්න විසඳ ගන්න හැදුවත් ආගම් වශයෙන් බෙදලා, ಜಾති වශයෙන් බෙදලා, ආණ්ඩු මාරු කරලා ඒක ඉතින් අර ආණ්ඩි හැද්දෙනාගේ කඳ ඇලිය තමයි හැමදාම. ඒකේ විසඳෙන්නේ නැහැ. මොකද වැරැද්ද මුලනේ. මුල වැරැද්දක් නේ ඒක. ඉතින් වාද ભેද කරගන්නවා, බෙදෙනවා ඇරුණාම උත්තරයක් නැහැ ඒකට. ඒ බඳු පිස්සන් කොටුවකට මුළු ලෝකෙම මම මේ කතා කරන්නේ. ඒ බඳු පිස්සන් කොටුවකට බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ධමයක් එලි කරන්නේ ඔය පෘථග්ජන භාවය නැමැති උම්මන්තක භාවය දුරු කරගෙන හොඳ සිහියෙන් ජීවත් වෙන්න කියන්නේ. එහෙනම් දැන් මොකද වෙන්න ඕනේ? අරමුණකදී තින්නම් සංගති පස්සෝ ඇති වෙන්න පුළුවන්. වේදනාව ඇති වෙන්නත් පුළුවන්. එතනින් එහාට ක්ෂණිකව ඒකට ඇලීම ගැටීම අල්ලාගත්තොත් මම නම් මගේ, මගේ නම් මගේ ආත්මය. එහෙනම් තණ්හා උපාදාන භව උනොත් සතරට අහු වෙනවා. භාවනාවක් නැහැ, ප්‍රමාදයි. අන්න සතිමත් වෙන්න ඕනේ. ඒක අල්ලා නොගන්න. එහෙනම් තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. තස්සායව තණ්හා ආශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ නෙවෙයිද? ජීවිතේට එක සැරයක් නෙමෙයි අරමුණෙන් අරමුණට. ඒකට කියනවා විද්‍යා විමුක්ති. අරකට කියනවා විද්‍යා සංකාර. මෙන්න පටිසෝතගාමී පුද්ගලයා මේ වෙනකොට සක්කාය දිට්ඨිය තේරුම් අරගෙන අරමුණෙන් අරමුණට සක්කාය දිට්ඨියට පැමිණෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ, නොපැමිණෙන්න. අත්තානු දිට්ඨින් ඌහච්ච. සක්කාය දිට්ඨියට සෝවාන් පුද්ගලයා එතනින් එහාට නොපැමිණෙන්න උත්සාහ කරනවා. අනිත් පුද්ගලයා මට ගැන්නා, මට බැන්නා, මට ගැහුවා, මට පාඩු කළා, මට දුක් දුන්නා කියලා මමත්වෙන් අරගෙන අරගන්නවා. ඒක තමයි පමාව. ඔහුට මමත්වෙන් බාර ගැනීම තියෙන අර පුද්ගලයා මමත්වෙන් බාර නොගෙන අවසන් කරන්න බලන්න. අන්න මෙතෙන් සිට භාවනාව ක්‍රියාත්මක වෙන්නේ. මේ අරමුණේ කාමරාග ව්‍යාපාද උපදින්න ඕනේ. uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. මේ තුනේදී තමයි නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියන වචන පහෙන් අදාළ කාර්යය අපි කරන්න ඕනේ. එයයි භාවනාව. එතකොට කාමරාග ව්‍යාපාද මම වෙන්නේ නැහැ, මමත්වෙන්තරව තුනී කිරීම. මේ අනුසෝතගාමී පුද්ගලයා සෝවාන් සිට සකෘදාගාමී අනාගාමී දක්වා අනුසෝතගාමී පුද්ගලයා. පටිසෝතගාමී පුද්ගලයා. වචන වැරදි. ඒ තමයි පටිසෝතගාමී කර්මක්ෂය කරන අය. මාර්ගඵලලාභීන් කියන්නේ ඇයට තමයි. ධර්මයේ හරියට ගත්තයින් පස්සේ. එහෙනම් භාවනාව යනු ඉස්සලා බණාසා සෝවාන් වූයන් පසුව
සකෘදාගාමි අනාගාමි වීම දක්වා කරන්න තියෙන භාවනාව. කර්මක්ෂය කිරීමේ කර්මය. පටිසෝතගාමීත්වය. අපේ සමාජයට හැදෙන්න ඕන කර්ම රැස් කරන්න ඕන මේ කර්මක්ෂය කරන්න ඕන. අවිද්‍යාව රැස් කරන්න ඕන මේ අවිද්‍යාව දුරු කරන අයනේ. අන්න පටිසෝතගාමීන් ගෙවල් වල ඇති වෙන්න ඕන, පන්සලේ ඇති වෙන්න ඕන, ආරණ්‍ය ඇති වෙන්න ඕන, භාවනා මධ්‍යස්ථානයේ ඇති වෙන්න ඕන, පාර්ලිමේන්තුවෙත් ඇති වෙන්න ඕන. මොකද එතනනේ නරකම ටික ඉන්නේ දැන්. අර වෙන සත්තුන්ගේ නම්මගයක් කියාගෙන මං කියන්නේ ඒගොල්ලෝ දැන් එතන ඉන්නේ. මිනිස්සු නෙමෙයි. ඇයි? වාද විවාද, කලහ විවාද සූත්‍රය වගේ තමයි. වාද විවාද හැම එකටම. හැමෝම හරි, වැරදි කවුරුවත් නැහැ. හැම තැනටම එහෙමනම් ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට ධර්මය ඉස්මතු කර ගැනීම ඕනකම තියෙන්නේ. විනාඩියක් දෙන්න. එහෙනම් කාම විතර්කය කියන්නේ අරමුණ කාමයට එන එක. එතකොට පටිවසති කියන්නේ ඒක අල්ලගෙන යන එක. දැන් නපටිවසති කියන්නේ ඒක මමත්වෙන් අරන හේතු ඉතුරු කරන්නේ නැතුව අර ආස්වාදී ආදීනේ දැක්කනම් ඇලෙන්නේ නැතුව අතහරින එක. එතකොට ඇලෙන්නේ නැතුව අතහරිනවා නම් හේතු ඉතුරු වෙන්නේ නැහැ. එතකොට පාපංච න කරෝති. අවිද්‍යා සංකාරය පාපේ නම් අවිද්‍යා සංකාරය වෙන්නේ නැහැ. විද්‍යා විමුක්තිය පව කරන්නේ නැහැ. පටිසෝතගාමී අනුකරණ පාපේ වොන්නේ එකයි. දැන් මේ භාවනාව තියෙන්නේ අර පරණ පුරුද්දට උපදවාගත්ත කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. කාම කියන්නේ ලෝභ, ව්‍යාපාද කියන්නේ දෝෂ, විහිංසා කියන්නේ මෝහ. ඒ ලෝභ දේශ මොහ හැඟීම් ඇවුස්සුනහම මමත්වෙන් නොගෙන අවසන් කරන්නයි තියෙන්නේ. ඒවා උපදවා ගන්න නැතුව ඉන්න බෑ, තවාගත්ත දේවල් එනවා. මොකද්ද නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමේති කියන්නේ? ඒ කරන්න ඕන දේ. ප්‍රමාදී පුද්ගලයා කරන දේ. ඒකට අපි වචන ටිකක් හදන්න වෙනවා, පොතේ නැහැ. අදිවාසේති න විනෝදේති න බ්‍යන්ති කරෝති න අනභවංගමේති න පජහති. ඔහු ඒක ආපුවාම කාම විතර්කේ බාර ගන්නවා. හොඳයි සපයි. එතකොට ඒක ඉවසුවේ නැහැ. ඉවසුවා බාරගත්තා අදිවාසී. නප්පජහති බහැර කලේ නැහැ. ඒකට මම කැමති නැහැ. ඒක අයින් වෙන්න ඕන කියලා හිතුවේ නැහැ. ඒක ත්‍රිලක්ෂණයට අනුව ශික්ෂණයටපත් කලේ නැහැ. න විනෝදේති. ඒක අවසන් කරන්න හිතුවේ නැහැ. ඉස්සරහට තිබ්බා. ඒ නිසා යලි හට ගන්න හේතු ඉතුරු වුණා න අනභවංගමේති. ඒක භාවනාව නෙමෙයිනේ. ඒක පහාන නෙමෙයි, අපහාන සංඥා. කොහොමද ප්‍රහාණ කියන එක උගන්වලා තියෙන්නේ? ඒ අරමුණේ විතර්කයේදී ඒක පිළිගන්නේ නැත්නම් මමත්වෙන් නාදිවාසීති. එහෙනම් ඒක බැහැර කරනවා නම් පජහති. ඒක ත්‍රිලක්ෂණයේ වශයෙන් බැහැර කරනවා නම් විනෝදේති. ඒක අවසන් කරනවා නම් බ්‍යන්ති කරෝති. හේතු ඉතුරු නොකර තණ්හා උපාදාන භව නොකර අවසන් කරනවා නම් අනභවංගමේති. යලිත් හටගන්නේ නැත්තේ එතකොට. අන්න ප්‍රහාණය වෙන ආකාරය. අන්න පටිසෝතගාමී පුද්ගලයා පිළිවෙත් පුරන හැටි. සසර ගමනෙන් නිදහස් වෙන්න. බන්න දන්නේ නැතුව භාවනා කරන්න පුළුවන් නේද? මේ විදිහට මේ කාමරාග ව්‍යාපාද භාගයක් තුනී වෙනකොට ඒ පුද්ගලයා ගාව සෝවාන් වෙනුවට තව ටිකක් එහාට ගිය සකදාගාමි කියන වචනට ආයිත් සංසුන් බවක් තියෙනවා. හදාගත්ත සංසුන් බවක් නෙමෙයි, චිත්ත අභ්‍යන්තරයෙන් එන්න තියෙන හේතු අඩු වෙනකොට ස්වාභාවික සංසුන් බවක්. දැන් එයාට රස වැටහෙනවා. තවදුරටත් ඉතා ඉක්මනින් ඉදරන් පහ භාවිතෙන් නෝ මනෝද්වාරයෙන් මේ අතහරින කටයුත්ත කරන්න ඕන. එතකොට කියනවා අනාගාමී කියලා. එතෙක් පුද්ගලයාට තමයි මේ බුදු සමයේ පටිසෝතගාමී පුද්ගලයා කියලා කියන්නේ. ඊටු ටික නම් ටිකක් බර වැඩි. තව දවසක ආයෙ පැහැදිලි කරන්නම්. ඔබ හිතන් ඉන්න පාර නෙමෙයි මේ බුදු සමයේ තියෙන්නේ. මතක තියාගන්න. ඉස්කෝල පොත්වල ලියලා දුන්නට ඉස්කෝල පොත් ලියවර රහතන් වහන්සේලා නෙවෙයිනේ. බුදුදහම පිළිබඳව පෙළක් ළමයින්ට පාඩම් කරලා විභාගෙට ලියන්න ඉගැන්වන්නේ. උන්වහන්සේලාටම වැරදුනා නම් අපිටත් වැරදිලා කියලා හිතන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ බුදු සමය තුල අපට සංයෝජන මෙමෙ 10ක් කඩලා තමයි නිවන් දකින්න තියෙන්නේ. අපි මේ කාම ලෝකේ සංයෝජන වලට කියනවා ඕරම් භාගිය.
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලප්පත පරාමාව කාමරාග පටිඝ. අපි ඒවට බැඳිලා ඉන්නේ. බන තේරෙනකොට. ඒ නිසා අපට ඒවා කඩන්න වෙනවා. මේ සංයෝජන කියන්නේ වරද්දාගම බැඳෙන කියන එකනේ. වරද්දාගත්තාම බැඳෙනවා. දැන් ඕක යටපත් කරන කැලේට ගිය කට්ටිය රූපී ධානය උපදවා ගත්තාම ඒගොල්ලන්ට රූපය මම උනේ නැහැ, ශබ්දය මම උනේ නැහැ, රූපී ධානය මම වුණා. දැන් ඒකට කියනවා රූප රාග. ඒක සංයෝජනයක්. උද්ධම් භාගිය උඩ භාගයටයි තියෙන්නේ. බැඳිලා ඉන්න අයනේ කඩන්න ඕන. ඔබට රූපී ධාන නැත්නම් අරූපී ධාන නැත්නම් ඔබ මොකටද කඩන්නේ? කඩන්නේ නැත්නම් අවබෝධ කරගත්තාම මොකටද බැඳෙන්නේ? බැඳිලා කඩන්නද ඉතුරු 10 කඩන්න ඕන කියලා උගන්වන්නේ මේ සමාජයට. මං අහන ප්‍රශ්නේ ඕන කෙනෙකුට විවෘතව අහන ප්‍රශ්නේ. මේ සූත්‍රේ නෑ ඔකට උත්තරයක්. ඒ හින්දායි අපි එහෙම කතා කරන්නේ. ඒකට හේතුව මම කියලා දෙන්නම්. බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ gedara හිටිය අය කාමසුකල්ලිකානුයෝගින් උන් මුන් පහට බැඳිලා. බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ මේ පහ යට කරලා කැලේට ගිය අය අත්කලමතානුයෝගින් උන් අග පහෙන් හතරකට බැඳිලා. මුල් පහට බැඳුණු කට්ටිය මුල් පහ කඩන්න ඕන, අග හතරට බැඳුණු කට්ටිය අග හතර කඩන්න ඕන. කාටවත්ම 10ක් කඩන්න නැහැ. අපේ දහම් පෙළ කොච්චර වැරදිද එහෙනම්? මම තේරුම් ගන්න කොච්චර නුවණක් තියෙන්න ඕනේද? බලමු මොකද වෙන්නේ කියලා ඉන්න එහා පැත්තට. මේක සවිස්තරව දෙනවා වෙන සූත්‍රයකදී මම සංයෝජන සූත්‍රය වෙන තැනකදී මෙතනක් තියෙන නිසායි මතක් කළේ. නිසා අපි මේ බැඳෙන්නේ පස් දොරෙන් කාම ලෝකෙට. ඒක මේ ධර්මයෙන් තේරුම් ගත්තාම ඒක ලෙහාගෙන යන්නේ අපි. ඒ අරමුණේ බැඳීම තමයි පවපින කියන්නේ, අරමුණේ ඇලීම තමයි ධානය කියන්නේ. මේකෙදි අරමුණ කාම වශයෙන් ඇති වෙනව නැති වෙනව අරක එහෙම කාම අරමුණක් නැහැ. නමුත් ඒ ධාන කාමයේ ඒක. ඒ සංසුන් භවයේ ඉන්න තියෙන කැමැත්ත. එතනත් සැඟවුණ මමත්වයක්. ඒ මම හඳුනාගත්ත නැති පුද්ගලයා තමයි කාමයන්ගෙන් එහා පැත්තට රූපී ධාන අරූපී ධාන මම කොට ගන්නෙ. අපි ධර්මයේ තේරුම් අරන් මම කොට ගියොත් මෙතනින් එහා පැත්තට නිර්වාණය හැරුණාම කිසිම දෙයක් අපි පිළිගන්නේ නැහැ සාන්තයි හොඳයි කියලා. ඒ නිසා මොනම අරමුණකවත් ඇලෙන්නේ නැහැ අපි. ඒ නිසා ආරි සත්‍ය අවබෝධයෙන් යන පුද්ගලයාට මුල් පහ කැඩෙනකොට අග පහක් කඩන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒක අතෑරිලා යනවා නිකම්ම. ඒවා හැම කියන්නේ ඒවා හැදෙරෙන්නේ නැතුව බෑ. පොත පාඩම් කරගෙන පාඩම් විභාගයට ලීවට බෑ. කවුරුත් කියන්නේ නැහැ නේද මේ සමාජයේ මේක. අපි බය නැතුව කියනවා. බලමු මොකද වෙන්නේ කියලා එතනින් එහා පැත්තට. තව විනිත්තු කීපයයි තියෙන්නේ මේ හරිය ගැඹුරින් විස්තර කරන්නේ නැහැ මම. කතංච වික්ඛවේ තිතස්ස පුද්ගලෝ. මහණනි කවුද මේ තිතත් එකතන නතර වෙච්ච පුද්ගලයා? ඉදපන වික්ඛවේ කච්චෝ පංචන්නං ඕරම්භාගිය සංයෝජනම් පරික්ඛයා අනාගාමී. අර කක්කාය දිට්ඨි කිච්ඡා සිලප්පත පරාමාස කාමරාග පටිග ඉවර වුණාම මෙලොව උපදින්නේ කාම වලින් හරි පටිගෙන් හරි ඒවා නැත්තම් මෙලොව උපදින්න නැහැ. ඔහු මොකද වෙන්නේ? පංච සුද්ධාවාස නැත්තම් සුද්ධාවාස මඟලෝ උපදිනවා. අනාගාමී බ්‍රාහ්මණයෝ කියලා කියනවා. තත්තපරිනිබ්බාය. ඊට පස්සේ අර තවදුරටත් එතන ওই අනාගාමී සහ අරහත් අතර මෙහෙත් තියෙනවා, එහෙත් ඒක තියෙනවා පුංචි මොහයක්. ඒක ස්කන්ධ පංචකේ අනාත්මය තුල නිවිගෙන එතනින් නිවෙනවා. අර සුද්ධාවාස බඹලෝල ඉපදිච්ච පුද්ගලයාට ඊතර සංයෝජන පහක් කඩන්න මේ බණ පොතේ නැහැ. හැමෝම 10ක් කඩන්න ඕන නම් ඒගොල්ලෝ නැත්නම් ඊතර පහ කඩාන පරිණාම ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ අදාරන්නේ නැතයි. තත්තපරිනිබ්බාය. ටිකක් ගැඹුරු වැඩි අහන්න එන්න ඕන. නමුත් දැන් මේවා සමාජයේ අන්තර්ජාලයේ මාධ්‍යවල මම හොඳට පැහැදිලි කරලා කියනවා. කවුරුත් විරෝධතාවයක් එහෙම දක්වලා නැහැ. තේරුම් ගන්න බලන්න. වැරදි දහම් පෙළකින් කියා ඉන්න ඇරුණාම යන්න බෑනේ. හරියට දහම් පෙළක් ගන්න වෙනවා. කේමක සූත්‍රයේ තියෙනවා ඉන් එහා පැත්තට තියෙනා වූ වැරද්ද දෘෂ්ටි වැරද්ද. ඒක ඔය හාමුදුරුවෝ දෙකොල්ලක් අතර ඇතුළත සාකච්ඡාවක්. අන්න දැන් තිතස්ස පුද්ගලයා රහතන් වහන්සේ වෙන්න බැරි වෙලා අනාගාමී ඵලෙන් පරලෝකීය පුද්ගලයා ආපහු මෙහි පුනර්භවයකට එන්නේ නැහැ. කොච්චර කල් ඉඳලා හරි ස්කන්ධ පහ නිවි යනවා. ඉතුරු පහකට බැඳෙන්නෙත් නැහැ, කඩන්නත් නැහැ.
10ක් කඩන කතාව අපේ අය කවුරු හරි හදාගත්ත මුලාවක් මුසාවක්. ඒක අපි ඔක්කොම පාඩම් කරන ඉරව් වගේ කී ඉන්නවා. ගැඹුරින් හොයලා බලන්නේ නැහැ. සූත්‍ර දේශනා පරිහරණය කරනකොට තමයි තේරෙන්නේ මම හදාගන්නේ පවෙන් පිනෙන් ධානය. ඉතින් මම හඳුනාගත්තොත් පවේදී පිනේදී දෙක අතෑරනකොට ධානය මම හදාගන්නේ නැහැ නේ ආයෙ. ඒක ඇතෑරිලාම යනවා. මම යන්න තියෙන එකක් නෙවෙයිනේ හදාගන්න එකක්. මෙහෙමම හදාගන්න එකට රත්හාය විත්‍ය කියනවා. එහෙමම හදාගන්න එකට රූපී ධානවලදී රූප රාග කියනවා. අරූපී ධානයේදී අරූප රාග කියනවා. එතකොට එහෙම වුණොත් නේ බැඳෙන්නේ. බැඳෙනවා. බැඳෙන්න අහු වෙන්න වෙනවා. ධර්මයේ තේරුම් ගත්තාම මේ බිඳෙන්න යන පුද්ගලයා ඉතුරු පහකට කොහොමද බැඳෙන්නේ ආයේ? බැඳිලා කඩන්න ඕනේ නැහැ. බැඳිච්ච ටික කඩා ගන්න ඕන. තේරුම් ගත්ත පුද්ගලයාට. ඊළඟ වචනට යනවා. හතරවෙනි පුද්ගලයෙකුත් ඉන්නවානේ. කතංච බික්කවේ අනිත් පුද්ගලයා කවුද? පටිසෝතගා අනුසෝතගාමි පටිසෝතගාමි තිතත්ත තින්නෝ හෝති පාරගතෝ බ්‍රාහ්මණ. කවුද මේ හතරවෙනි පුද්ගලයයි කියලා කියන්නේ? අන්න පෙන්වන අපුරුමහන්. අනාගාමි ඵලයෙන් පස්සේ අනාගාමි වෙනකොට කාමරාග ව්‍යාපාද නැති වුණාට ලෝභ දේශ නැති වුණාට මේ අනාගාමි සහ රහත් අතර ගිහි පැවිදි ජීවිතය තුළ තියෙනවා මෝහය. මේක ලෝභ මෝහ දේශ මෝහ නෙමෙයි ලෝභ දේශ නැති මෝහය. අන්න ඒක තමයි කේමක සූත්‍රයේ උගන්ලා තියෙන්නේ. කේමක හාමුදුරුවම රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි ආර්ය මාර්ගය යන්නේ මට මෙතන තියෙනවා තව මෝහණයක් කියලා. ඒ මෝහය මම වෙලා තියෙන්නේ එතෙන්දී. ඒක විදර්ශනාවට නැගෙනකොට මේ මෝහය ඉවරනකොට මොකද වෙන්නේ? උන්වහන්සේට කියනවා සියලු ක්ලේශයන්ගෙන් මිදුන පඤ්ඤා විමුක්ත පුද්ගලයයි කියලා. එයාට කියනවා තින්නෝ හෝති තරණේ කළා වූ පාරගතෝ පරතරට ගියා වූ තලේ තිට්ඨෝ බ්‍රාහ්මනෝ බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණයා කියලා රහතන් වහන්සේට. ඒ තමයි පිරිසිදු බමුණා බ්‍රාහ්මණයා. දැන් මේ සූත්‍රයේ හතර දෙනා මේ ලෝකේ ඉන්න ඕනනේ. හැබැයි ධර්මයේ නැත්නම් ඉන්නේ අනුසෝතගාමීන් විතරයි. පටිසෝතගාමිනුත් නැහැ, තිතස්සත් නැහැ, මේ තලිතිට්ඨෝ බ්‍රාහ්මණත් නැහැ. ධර්මයේ එළියට આવොත් තමයි පටිසෝතගාමී එහෙම නැත්නම් ත්‍රිතස්ස සහ අනිත් තුන් දෙනා ඇතිවෙන්නේ. අර ප්‍රතිපදාවට බණක් ඕන නැහැ. අන්‍ය ආගමිකින්ටත් පුළුවන්, බෞද්ධයින්ටත් බණ දැන් නැතුවම ওই දෙකේ යන්න පුළුවන්. අනුසෝතගාමී. රටක් හැදෙන්නේ නැහැ, Taman හැදෙන්නේ නැහැ, Taman සතරෙන් ගැලවෙන්නේ නැහැ, බුද්ධෝත්පාදයේ බුදුදහමෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ නැහැ. ඔබ වෙනුවෙන් ඔබ කළ යුතු දේ තමයි මේ කර්මක්ෂය කරගෙන අනාගතයට යන්න හේතු ඉතුරු නොකර අවසන් කරන එක. එතකොට මරණයක් නැහැ, ජාති ජරා මරණ නැහැ. විද්‍යා විමුක්ති කියන්නේ ඒකනේ. අනිත් කාට පින් තිබුණ හින්දා, පව් තිබුණ හින්දා, ධානය තිබුණ හින්දා මරණයටපත් වෙනවා. දැන් මේ කර්ම බීජ නැතුවම එතනින් එහාට සතර ඇවිදින්න කෙනෙක් නැහනේ. කොච්චර නිරවුල්. අපි විසින් සසරක් හදාගෙන අපි සතර ඇවිදිනවා. අපි පවපින ධානයේ මමත්වෙන් අරගෙන කාම රූප අරූප භවතරේ ඇවිදිනවා. කොතරම් කල් ඇවිද්දාදයි කියන්ට අපිම දන්නේ නැහැ. ඒ යන අතරතුරේ තමයි මනුස්ස ලෝකෙට ඇවිදින් බුද්ධෝත්පාදයක ශ්‍රී ලංකාවෙන් රටක ඉපදිලා මේ වගේ බණ ටිකක් අහන්න හම්බ වෙන්නේ. කී දෙනාටද තේරෙන්නේ කී දෙනාටද? පටිසෝතගාමීන් හදන්න මේ බණ අහන්න ඕන නේද? ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියන්නේ අනුසෝතගාමීන්ගේ වැඩවලට මේ පටිසෝතගාමීන්ගෙන් එහා පැත්තේ වැඩ කරනවා. මේ කාලේ මේ ධනෙ මේ ශ්‍රමය කැප කරලා මේ ශාලාවල් හදලා මොකද්ද කරන්න හදන්නේ? තනියෙන් බුදු වෙන්න හදනව නෙමේ කවුරුවත්. සදහම් ප්‍රචාරය කරලා මුළු මහත් සමාජයක් දුකින් ගලවා ගන්නට ඔවුන්ට ධම්මත ලබා දෙන්න කල්පනා කරන්නේ. හැබැයි ඔවුන්ට ඕනෑ වුණාට මම වණ කීවාට මේ වහලෙට හරි කාටවත් සදහම් මත පහළ වෙන්නේ නැහැ. ඔවුන් අවබෝධ කරගත්තට අනිත් අයගේ අවබෝධය වෙන්නේ නැහැ. ඔබම පැමිණ සවන් දී පාසල් අධ්‍යාපනයේ ඉක්මවා ගිය ස්කන්ධ පංචකයේ අනාත්මය
ත්‍රිලක්ෂණය තුල දකින්න. එහෙම නැත්නම් චතුස්සත්‍ය තුල නිරෝධයේ මාර්ගය දකින්න. පටිච්චසම්පාදයේ තුල නිරෝධය දකින්න. ඉගෙනගෙන ඔය එක මාර්ගයක ගන්න. කෝක ගත්තත් සිද්ධ වෙන්නේ කර්මක්ෂය වෙන එක. කෝක ගත්තත් සිද්ධ වෙන්නේ අවිද්‍යා සංඛාරා වෙනුවට විද්‍යා විමුක්තිය. ඒ තමයි බුදුන් වහන්සේ මිනිසුන් සඳහා දහම් පෙළක් දේශනා කළා. ඕහෝ දේශනාවල අගක් නැහැ මුලක් නැහැ. මම කතා කරන්න ගත්තොත් මට මේ ඕන එකක දහම් පෙළක් තියෙනවා. පෙළක් තියෙනවා. මෙහෙමයි එන්න ඕන. මෙහෙමයි වැරදුනේ. මෙහෙමයි හැදෙන්නේ. මෙහෙමයි ඉස්සරහට යන්නේ. ත්‍රිපිටකයේ සූත්‍රවල මේ දහම් පෙළ තියෙනවා. ඒ නිසා සූත්‍ර වලින් බණ කියන්න ඕන. හැම එකම හොයන්න බෑ. මහා ගැඹුරු ඒවා තියෙනවා. ඔක්කොම ඕන නැහැ. අපට තේරෙන මට්ටමින් තේරුම් ගත්තාම ඇති. එහෙම සූත්‍ර 300ක් අපට හමු වෙලා තියෙනවා. අපි ඒවෙන් කියනවා. මොකද බුදුවරයෝගේ ප්‍රඥාවට අපට යන්න බෑනේ. ඒ නිසා අපට ගැවෙන මට්ටමින් තේරුම් ගත්තාම අනුගමනය කරපුවාම ප්‍රතිඵල ලැබෙනවා නම් නැත්ත. මේ ලෝභය, මේ ද්වේෂය, මේ මෝහයමයි ඔබට මම කියන්නේ. ඒවාමයි ඔබ දුකටපත් කරන්නේ. ඒවාමයි ලෝකේ ඔබට ප්‍රශ්න ඇති කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බානං කියලා කිව්වා. මේවා නැති කරලා බලන්න එතන කොහොම සෝයක්ද තියෙනවා කියලා. එතකොට නිවීම තේරෙයි. නැති කරන්න අනුසෝතගාමී අයට බෑ. වුන් පාපංච කරෝතිනේ. පටිසෝතගාමීන් තමයි මේ ක්ෂය මාර්ගයේ යන්නේ. අද සමාජයේ හැදෙන්න ඕන හැම අය. ඒ සඳහා අවශ්‍ය ධර්මයේ ශ්‍රවණය කරනකොට, ඇහෙනකොට, රහ දැනෙනකොට නැවත නැවත ශ්‍රවණය කිරීම තුළින් අර ඉගෙනගත් ඒවා තියෙන අඩුපාඩු කැඩිලා යනවා හිතින්. දැන් අද මම මේ කියපු කාරණාවල එදාට වඩා වෙනස් කාරණා ටිකක් කියන්න ඇති. මට මතකයි උදකෝ උපපොත්ගල සූත්‍රය කතා කළා. ඒකට වඩා තව ටිකක් මේකේ මොනවා හරි කියන්න ඇති. මම මේ දහම් පෙළනේ කියන්නේ මම තියෙන එක. ඒකේ වෙන කරුණු ටිකක් කියවෙනවා. එහෙම කරුණු අවබෝධ වෙනකොට ඔබට ඔබේ දෘෂ්ටි අතහැරෙනවා. අපි කොහෙද හිටියේ කියලා හිතෙනවා. බලන්න උපැන්න දහතික බෞද්ධකම, පාරම්පරික බෞද්ධකම, වාචික තෙරුවන් සරණ යන බෞද්ධකම මේවා ඔක්කොම අනුසෝතගාමී. පටිසෝතගාමීත්වයක් මේවා නැහැ. හොඳයි ඒ වුණාට. අර මෙවුම් වාදයක් විශ්වාස කරන ආගමක මව්පියන්ගේ දරුවන් වෙලා උපදිනවට වඩා මේ ලෝකයට මිනිසෙක් විසින් හොයාගත්ත සදහම් දේශනා කළ බුදුන් වහන්සේ කෙරෙහි පාරම්පරික විශ්වාසයක් ඇතුව උපදින එකත් හොඳ දෙයක්. ඒ විශ්වාස උපවණින් සරණ යන්න බෑ. තේරුම් ගත්තයින් පස්සේ උන්වහන්සේ ලිකල ධර්මයේ සරණින්, උන්වහන්සේගේ ගුරුවරයාගේ සරණින් තමයි අපිත් මේ දුකින් මිදෙන්නේ. ඒ නිසා ධර්මයේ හොයාන ගොස් ධර්මය ඔබේ හද තුළට ගන්න. එතකල් ඔබේ හද තුළ තියෙන අධර්මයක්. නිත්‍ය සුඛාත්ම කියන්නේ ධර්මය නෙමෙයි, අධර්මය. අනිත් දුක්ඛානාත්මය තෙන්ට යොදන්න ඕනේ. එතකොට තමයි ධර්මය. අධර්මයේ සරණින් දුක් රැස් වේ, ධර්මයේ සරණින් දුක් දුර වේ. මොහොතක් පාසාම ධර්මයේ සරණ කරගන්න ඕන, කර්මක්ෂය කරන්න. මේ මාර්ගයේ යාමට අවශ්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා අද අප විසින් පැහැදිලි කළා වූ මේ ධර්ම කාරණා ටික උපයෝගී කරගන්නා ලෙස මතක් කරමින් සෑම දිනාටම දහම් මැස පාදා ගැනීමට හේතු වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් ස්ථානයේ ලබා දීම පිළිබඳව මේවා ඉදිකොට සංවිධානය කර ධර්ම දේශනා කරන්න තැනක් සකස් කිරීම පිළිබඳව නම් වශයෙන් සඳහන් නොකරත් ඒ උදව් උපකාර කළ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් පුණ්‍යානුමෝදනා කරමින් ඔවුන් හැමෝටත් දහම් මැසම පෑදේවායි කියන සුභාශිංසනය කරමින් කල් වේලා ගත වී ඇති බැවින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදුකාරයක් පවත්වන්න. ඔබේ කැමැත්ත ස්වාමින් වහන්සේට ලබා දෙන්න ඕනනම් මට ඉරිදා දවසක පළවෙනි ඉරිදා ඇරුණාම හවස 4:00 6 අතර එන්න පුළුවන්. වැඩි පිරිසකට යහපතක් නම් රැ වෙන්න ඉස්සෙල්ලා යන්න ඕන. එහෙමත් නැත්නම් පළවෙනි සෙනසුරාදා මට හෙට උදේ පාන්දර යන්න තියෙන නිසා මට වෙහසක් මේක. එහෙම පාන්දර යන්න නැති දවසක් තියෙනවා තුන්වෙනි සෙනසුරාදාද කොහෙද? සෙනසුර නිසා හවසයි යන්න තියෙන්නේ. එතකොට පළවෙනි තුන්වෙනි සිකුරාදා ඇවිදින් බණ කියලා 7-9 ගියත් තමක් නැහැ. 7-9 හෝ 6-8 හෝ ඉරිදනම් 4-6 හෝ ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කරලා එකඟ බවක් ඇති කරගන්න. දැනට නම් අපි ලබන සැරේටත් මේක කරනවා මෙහෙම. අද ඉන්න පිරිසට වඩා පිරිසක් එදාට ආවොත් දිනයක් හදාගන්න පුළුවනි. මේ දවස්වල මම මේක වැඩසටහන තියනවායි කියන එක මගේ අර මේ වැඩසටහන් මාසික වැඩසටහන් විස්තරයක් තියෙනවා. ඒකට ටෙලිෆෝන් අංකේ මට දීලා තියෙනවා නම් අද දවසේ හවස 4ට තිත්තවැල්ල කියලා. හැබැයි උදේ 7ට කියලා වැරදිලා දාලා තිබුණේ. ආවනම් පණිවිඩය දන්නවා ඇති. ඒ පණිවිඩය තිත්තවැල්ල කියලා ලියලා තියෙනවා මම.